හොඳයි. ඔයාලට නිකුත් කරලා තිබුණා සාරාංශය පුනරීක්ෂණ නිබන්ධනයක්. අනේ නිබන්ධනය අද දවසේ සාකච්ඡා කරනවා අපි. තියෙන්නේ ඔබට නිකුත් කරලා තිබිච්ච සාරාංශය පුනරීක්ෂණ නිබන්ධනය. ඒකට මේ අපි සාරාංශකරණයේ පාඩම කරලා තියෙනවා. ඔබේ ප්‍රධාන කොටසක් ලෙසයි අපි සාරාංශකරණය හඳුන්වන්නේ. නිසා මේක ඉතාම වැදගත් ඔයාලගේ ප්‍රධාන ප්‍රශ්නයක් සාරාංශකරණය කියලා අපි හඳුන්වනවා. ඒ නිසා මේ මූලිකව මේකට සම්බන්ධව අපි අධ්‍යයනය කරන්න ඕන කොහොමද මේ සාරාංශයක් අපි නිවැරදිව ලියාගන්නේ කියලා. මේකේ මම ඡේද 8ක් ඇතුළත් කරලා තිබුණා. 6ක් නේද? ඡේද 6ක් ඇතුළත් කරලා තියෙනවා මේ සාරාංශ. ඔය සාමාන්‍යයෙන් ගන්නවා සාරාංශයක් කරනකොට දැන් සාරාංශ කරලා අපි තියෙන ඕන තරම්. ඒකෙදි අපි මොකද්ද සාරාංශයකදී කළ යුතු දේ කියලා ඔයාලා මූලිකව අධ්‍යයනය කරලා තියෙනවා මේ වෙනකොට. හැමදෙනා වගේ දන්නවා මේ සාරාංශය කියන එකේ හරය පදනම මොකද්ද කියන එක. ඒතකොට මේ සාරාංශය සම්බන්ධයෙන් අපි ගත්තාම මේ කොටස්වල අන්තර්ගත කරුණු කොටස්වල ඇතුළත් කරුණු මූලිකව අපි අධ්‍යයනය කරනකොට අපිට වැටහෙන දේ තමයි අපිට පරිබාහිරව තියෙන කොටස් තමයි මේ සාරාංශ කරන්න කියලා අපිට දෙන්නේ. පරිබාහිරව තියෙන කොටස් ටිකක් තමයි දෙන්නේ. දැන් අපි දන්නවා සාරාංශයක් ලියනකොට ප්‍රධාන වශයෙන් අපි කළ යුතු දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි පළවෙනියටම සාරාංශය අපි හොඳින් කියවන්න ඕන. අපිට දෙන ඡේදය ඉතා හොඳින් අධ්‍යයනය කරන්න ඕන අපි මුල්ම වතාවේ ඉඳන්. ඉතා හොඳින් අපි ඒක අධ්‍යයනය කළාම තමයි අපිට පුළුවන් වෙන්නේ සාරාංශය කියලා මොකද්ද මේ හම්බ වෙලා තියෙන්නේ? මොකක් ගැනද මේකෙන් කතා කරලා තියෙන්නේ කියලා වෙලා තහවුරු කරගන්න. ඒ අනුව ඔබට පුළුවන් මේ දීලා තියෙන ඡේදයේ හරය අරගෙන ඒක නිවැරදිව ගොඩනංවලා නේද? නිවැරදිව ඒක ගොඩනංවාගෙන යන්න ඔයාලට අවස්ථාව හම්බ වෙනවා. දැන් මේ දීලා තියෙන ඔබට සාරාංශයක්. මේ සාරාංශය කියලා අපි හඳුන්වන්නේ මේක නිකක් අපි නොලියුව ආකාරයක ආගමික කාරණාවක් සම්බන්ධයෙන් කතා කරන සාරාංශයක් වගේ තමයි පේන්නේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් කරන්න ඕනේ වචන ගාන දීලා නැත්නම් වචන ගාන අපිට තුනෙන් එකකට සකස් කරගන්න වෙනවා. තුනෙන් එකට සකස් කරගන්න වෙනවා අපිට වචන ගාන දීලා නැත්නම්. ඒකට තුනෙන් එකක් තමයි සාරාංශයේදී තියෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන් කියන්නේ 150ක් තිබුණොත් වචන 50ක් 55ක් අතර සංඛ්‍යාවක තමයි ලියන්න ඕනේ. කියන්නේ වචන 50කට විතර ලිව්වහම ප්‍රමාණවත් කියන එක. හොඳයි අපි බලාගෙන යමු මෙන්න මේ කියන කාරණාව මොකක්ද කියලා. හරි. ඉන්දියාවේ අශෝක යුගය බුද්ධ ආගමේ ඊටාම මම නැතෙන්නේ දීප්තිමත් කාල පරිච්ඡේදයේ විය. බෞද්ධ ආරාමයන් හා වෙනත් සංඝයා එක් රැස් වූ සංඝ සභාවන්හි ඇති වූ මෙම වාද විවාද තුළට දකුණු දෙසින් හා විශේෂයෙන්ම බටහිර නවක අදහස් ගලා එන්නට විය. අපි මේක මුලින්ම අධ්‍යයනය කරන්න ඕනේ. ඉන්දියාවේ ආර්ය සભ્યත්වයේ ඇතිවන්නට පෙර සිටම වාගේ මහජනයා අතර පැවති මිත්‍යා දෘෂ්ටික ඇදහිීම් ආර්යයන්ගේ Hindu ආගමට පවා ඇතුළත් වී තිබුණද බෞද්ධ දේශනාවලින් ඒවාට පහර එල්ල විය. මෙම ඇදහිීම් වල බලපෑම සමග ග්‍රීක හා රෝම බලපෑමෙන් නැගුණු ඇදහිීම්ද බුද්ධ ආගමට ඇතුළු කිරීමට එක් පාර්ශවයක් යත්න දරුවා. මේ ඇදහිීම් වල බලපෑමත් එක්ක ග්‍රීක රෝම බලපෑමෙන් නැගුණු ඇදහිීම් බුද්ධ ආගමට ඇතුළු කරන්න එක පාර්ශවයක් උත්සාහ දරුවා. දේව ඇදහිීම් හා ඒවාට අදාළ විසිතුරුමත් ත්‍යාග පැවැත්වීමට බුදුරදුන්ගේ දේශනාවලින් පහර වැදීම Hindu බ්‍රාහ්මණයන්ගේ උසස් තත්ත්වයට වැදුණු පහරකි. බුද්ධ ආගමේ පිරිසිදු පිළිවෙත් සමුදායට හානි කර වූ මෙවැනි ඇදහිීම් ඇතුළු බටහිරින් පැමිණි නවක අදහස්ත බුද්ධ ආගමට ඇතුළු කර ගැනීමට වෙහෙස දැරු අතර බ්‍රාහ්මණයන් ප්‍රමුඛ වූයේ එහි. එක් අතකින් ඔවුහු බුද්ධ ආගමේ පරිහානිය බලාපොරොත්තු වෙන පිරිසකි.
දේව ඇදහිම් හා යාග ක්‍රම බුද්ධ ආගමට ඇතුළත් කර ගැනීමෙන් ඉන්දියාවේ එදා බෞද්ධ සමාජයේ උන්ට අහිමිව තිබුණු පූජනීය තත්ත්වය නැවත ලබා ගැනීමට හැකි බව බ්‍රාහ්මණයෝ විශ්වාස කළා. මේ යාළගේ විශ්වාසය. අශෝකගේ බුද්ධ ආගමේ දීප්තිමත් කාල පරිච්ඡේදය කියලා කතා කරනවා. මේකේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ බුද්ධ ආගම පිළිබඳව කියලා ඔබට වැටහෙන්නේ. බුද්ධ ආගම ගැන තමයි මේකේ මූලිකව සාකච්ඡා කරන්නේ. බෞද්ධ ආරාමවලයි වෙනත් සංඝයා එක්රැස් වූ සංඝ සභාවන් වලයි ඇතිවෙච්ච මෙම වාද විවාද තුළට දකුණු දෙසින් විශේෂයෙන්ම බටහිරා නවක අදහස් ගලාගෙන ආවා කියලා කියනවා. දැන් මූලිකව ගත්තාම අශෝක යුගයේ බුද්ධ ආගමේ දීප්තිමත් කාල පරිච්ඡේදය විය කියන එක මම ගන්නවා. මොකද බුද්ධ ආගම පිළිබඳව මේ සාකච්ඡා කරන්න යන්නේ. ඒ නිසා මම මේ වාක්‍ය ගන්නවා එහෙම මේක අපි පසුව සංශෝධන ඇතුළත් කරගනිමු. දැනට ඒ තියෙන වාක්‍ය පිටින් එහෙම ගත්තා මම. අශෝක යුගයේ බුද්ධ ආගමේ දීප්තිමත් කාල පරිච්ඡේදයේ ඒ කියන්නේ මේකෙදි අශෝක යුගයේ බුදුදහමේ මොකක්ද? දීප්තිමත්ම කියන්නේ මොකක්ද? ජීවුනම යුගයේ. ඔකද කියන්නේ. ජීවුනම යුගයේ කියන්න මම ඒක කෙටි කරලම දුන්නා. මට මූලිකව ගන්න තියෙන අදහස ඕක මේ පළවෙනි වාක්‍යෙත්. බෞද්ධ ආරාමයන් හා වෙනත් සංඝයා එක්රැස් වූ සංඝ සභාවන් ඇතුළු මේ වාද විවාද තුළට දකුණු දෙසින් හා විශේෂයෙන්ම බටහිර නවක අදහස් ගලා එන්නට විය. ඒ කියන්නේ මෙන්න මේ වේදී මේ වාද විවාද වලදී මොකද වුණා කියන්නේ මේ බටහිර නවක ගලාගෙන ආවා. මොනවද? වාද විවාද තුළට සංඝ සභාවන් වල වාද විවාද වලට මොනවද? සංඝ සභාවන් වාද විවාද තුළට මොනවද ගලාගෙන ආවා කියන්නේ? බටහිර අදහස් ගලාගෙන ආවා. බටහිර අදහස් ගලා එන්නට ගියා. මම ඒක එහෙම දැනට ගන්න. ඉන්දියාවේ ආර්ය සભ્યත්වයේ ඇති වෙනට පෙර සිටම වාගේ මහජනයා අතර පැවති මිත්‍යා දෘෂ්ටික ඇදහිම් ආර්යයන්ගේ හින්දු ආගමට පවා ඇතුළත් වී තිබුණද බෞද්ධ දේශනාවලින් ඒවට පහර එල්ල විය. ඒ කියන්නේ සભ્યත්වයේ ඇතිවන්නට පෙර කියන්නේ මේ ශිෂ්ටාචාරගත වෙන්නට පෙර. හරිද? සભ્યත්වයේ ඇතිවන්නට පෙර කියන කාරණා මම ගන්නවා. එතන අපි වෙනම වචන දාගන්නවා පස්සේ. හරිද? මේ ආර්ය සભ્યත්වය නැත්නම් ආර්යයන් පැමිණීමට පෙර කියලා මේක ගන්න පුළුවන්. අර ශිෂ්ටාචාරගත වීම කියන එක පැත්තකට තියෙනවා. ආර්යයන් පැමිණීමට පෙර. හරිද? මෙම ඇදහිම් වල ආර්යයන් පැමිණීමට පෙර සිටම වාගේ මහජනයා අතර පැවති මිත්‍යා දෘෂ්ටික ඇදහිම් ආර්යයන්ගේ හින්දු ආගමට පවා ඇතුළත් වී තිබුණද බෞද්ධ දේශනාවලින් ඒවට පහර එල්ල විය. මිත්‍යා දෘෂ්ටික ඇදහිම් වලට මොකද උනේ? බෞද්ධ දේශනාවලින් පහර එල්ල වුණා. මම ඒවා ඒ විදිහට දැනට ගන්නවා. පසුව මේ වාක්‍ය සංශෝධනය කරනවා අපි. මෙම ඇදහිම් වල බලපෑම සමග ග්‍රීක හා රෝම බලපෑමෙන් නැගුණු ඇදහිම්ද බුද්ධ ආගමට ඇතුළු කිරීමට එක් පාර්ශවයක් යත්න දරුවා. ග්‍රීක හා රෝම බලපෑමෙන් නැගුණු ඇදහිම්. තව කොටසක් මොකද කළේ? ග්‍රීක හා රෝම ඇදහිම් බුද්ධ ආගමට ඇතුළු කිරීමට උත්සාහ දරුවා. දේව ඇදහිම ඒවට අදාළ විචිත්‍රමත් ත්‍යාග ප්‍රයත්නවල බුදුරජාණන්ගේ දේශනාවලින් පහර වැදීම හින්දු බ්‍රාහ්මණික උසස් තත්ත්වයට වැදුණු පහරකි. මේවා අපි ගන්නෙ නෑ මේ දේව ඇදහිම මෙහෙම නැත්තම් ඒවා ගත්තොත් අර උඩ ටික අයින් කරන්න වෙනවා. කැමති විදිහකට කරන්න පුළුවන් නැත්තම් අපිට මේ වචනේ දාගන්න පුළුවන් මෙතෙන්ට ගෙනිහිල්ලා. මෙන්න මේක දේව ඇදහිම කියන එක අපි ගන්නෙ නෑ මේ ගත්තේ ඒවා තමයි මේ ආර්ය සભ્યත්වයට ඇති වෙනට පෙර සිටම මිත්‍යා දෘෂ්ටික ඇදහිම. ඒවා තමයි මේ තියෙන්නේ. යාගයේ මේ යඥය කියලා හඳුන්වන ඒවා නේද? දේව ඇදහිම ඒවා තමයි මේ තියෙන්නේ. බුද්ධ ආගමේ පිරිසිදු පිළිවෙත් සමුදායට හානි කරව මෙවැනි ඇදහිම් ඇතුළු බටහිරින් පැමිණි නවක අදහස් බුද්ධ ආගමට ඇතුළු කරගෙන වෙහෙස දරුවා අතර මේ අපි මේ බටහිරින් පැමිණි නවක අදහස් ගැන මෙහි කතා කළා. ඒකින්ද අපි යලි ගන්නෙ නෑ ඒක. බ්‍රාහ්මණයන් ප්‍රමුඛ වූයේ එහෙයින්. බ්‍රාහ්මණය ප්‍රධාන වුණාලු අන්නේ නිසා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්දී අපි මේ බ්‍රාහ්මණයන් ප්‍රමුඛ වූයේ කියලා ගන්න වෙනවා. ඒක උඩ වාක්‍යයට සම්බන්ධ කරන්න පුළුවන් අපිට. මෙන්න මෙතෙන්දී කතාවමයි මේ යන්නේ. එක් අතකින් ඔහු බුද්ධ ආගමේ පරිහානිය බලාපොරොත්තු වෙන සිටි පිරිසට දේව ඇදහිම් හා යාග ක්‍රම බුද්ධ ආගමට ඇතුළු කර ගැනීමෙන් ඉන්දියාවේ එදා බෞද්ධ සමාජයේ ඔවුන්ට අහිමිව තිබුණු පූජනීය තත්ත්වය නැවත ලබා ගැනීමට හැකි බව බ්‍රාහ්මණයෝ විශ්වාස කළා. ඒ කියන්නේ මේ දේව ඇදහිම් යාගයේ මේ මෙහි අපි ගත්තා ඒවා.
මේකත් අපිට අපි මේ උඩදී ගන්න නිසා නැවත ගන්න අවශ්‍ය නැහැ. ඇතුළත් කරගෙන ඉන්දියාවේ එදා බෞද්ධ සමාජය උන්ට අහිමිව තිබුණු පූජනීයත උන්ට කියන්නේ බ්‍රාහ්මණයන්ට අහිමිව තිබුණු පූජනීයත්වය යලි ගන්න පුළුවන් කියලා එයාලා විශ්වාස කළා. මෙන්න මේ කරුණු ටික විතරයි මේකේ ප්‍රධාන වශයෙන් ගන්න තියෙන්නේ අපිට. මේ ටික විතරයි අපිට මූලිකව මේ ඡේදය තුල ගන්න තියෙන්නේ. හරිද? මූලිකව අපිට ගන්න තියෙන ඔච්චරයි මේ ඡේදය තුල. එතකොට මේ ඡේදය තුල තියෙන මේ මූලික අදහස් ටික අපි වෙන් කරලා දැන් ගන්නවා. මූලික අදහස් ටික අපි ගන්නවා වෙන් කරලා. හරිද? ප්‍රධාන වශයෙන් අපි මේක වෙන් කරලා ගන්නවා දැන් මූලික අදහස් ටික මේ පල්ලෙහාට මම එකක් ගත්තා. බුද්ධාගමේ ඒක මම ගත්තා දීප්තිමත් කාල පරිච්ඡේදය කියන එක මම ගත්තා ඒක. ඒක නිසා ආයි නැවත ගන්නේ නැහැ. මම මේ වචන ටික මෙහෙමම ගන්නවා පස්සේ අරගෙන අපි වාක්‍ය කෙටි කරගමු. මාරු කරන්න ඕන තැන් මාරු කරමු. එහෙම ආදෝ. මේ ටික කරනවා මම බලපෑමෙන් දෙන්න දෙන්න එක. කරනවා මේ අග ටික ගන්න. දැන් මේ ටික අරගෙන බලනවා මේ වාක්‍ය කොටස් ටිකක් අට ඉන්නේ සම්පූර්ණ වාක්‍ය ලැබෙන්නේ නැහැ. මම මේ ටික අරගෙන බලනවා මේකෙන් වාක්‍ය ගොඩනගන්න පුළුවන්ද කියලා. සංඝ සභාවන්නේ ඇතුළු මේ වාද විවාද තුලට අර කෑලි කෑලි ගත්ත ටික දැන් එකතු වෙන්නේ මේ බටහිර අදහස් ගලා එන්නට වී මේවා පස්සේ හදනවා. ආර්ය සભ્યත්වයේ ඇතිවන්නට පෙර මිත්‍යා දෘෂ්ටික ඇදහිීම් මොකේද මොනාගමද මිත්‍යා දෘෂ්ටික ඇදහිීම් Hindu ආගමකට ඇතුළත් වී තිබෙනවා. මම මේක ගත්තා ඔන්න මිත්‍යා දෘෂ්ටික ඇදහිීම් Hindu ආගමට ඇතුළත් වී තිබෙනවා. Hindu ආගමට ඇතුළත් වෙලා තිබුණලු මේ උඩ ටික මේ අරගෙන තියෙන්නේ. හරිද? Hindu ආගමට ඇතුළත් වෙලා තිබුණා. බුද්ධ කියලා වෙලා මම මෙතන දා ගන්නවා. බුද්ධ දේශනාවලින් ඒවට පහර එල්ලවිය. මේක ඕනේ ඒකට. ග්‍රීක හා රෝම බලපෑමෙන් නැගුණු ඇදහිම්ද බුද්ධාගමට ඇතුළු කිරීමට උත්සාහ කළා. බ්‍රාහ්මණයන් ප්‍රමුඛ වුණා. මේ ඇදහිම් දාන්න හදපු පිරිස අතර බ්‍රාහ්මණයෝ තමයි ප්‍රධාන වෙන්නේ. දැන් මෙන්න මෙහෙම අපිට වාක්‍ය කීපයක් ඇවිල්ලා තියෙනවා. මේ ටික මම නැවත එකතු කරගෙන යනවා ඡේදයක් ලෙස එන්න. මේ අරකින් ගෙනාපු වාක්‍ය ටිකක් පොඩ්ඩක් එහෙම මෙහෙම කරලා තියෙනවා අපි වෙනස්කම්. ඒ ටික තමයි මේ අරගෙන තියෙන්නේ. ඔන්නෝම වාක්‍ය ටිකක් අපිට අපි වාක්‍ය කොටස් ටිකක් තමයි අතනින් ගෙනාවේ. මේ රතු පාට කරලා අරන් ආපු කොටස් ටික තමයි තියෙන්නේ. අශෝක යුගයේ බුද්ධ ආගමේ ඊටාම දියුණුම යුගයේ විය. සංඝ සභාවන්හි ඇති වූ මෙම ඕනේ. වාද විවාද තුලට බටහිර අදහස් ගලා එන්නට විය. එකල කියලා අපිට දාගන්න වෙනවා. එකල සංඝ සභාවන්හි ඇති වූ බටහිර අදහස් ද ගලා එන්නට විය. ආර්ය සભ્યත්වයේ ඇතිවන්නට පෙර මිත්‍යා දෘෂ්ටික ඇදහිම් Hindu ආගමට ඇතුළත් වී තිබුණේ. ආර්ය සભ્યත්වය කියන එක මම හදනවා. ආර්යයන් ආර්ය ආගමණයට පෙර කියලා. පෙර මිත්‍යා දෘෂ්ටික ඇදහිම් Hindu ආගමට ඇතුළත් වී තිබිනි. හරිද? බුද්ධ දේශනාවලින් ඒවට පහර එල්ල විය. ග්‍රීක හා රෝම බලපෑමෙන් නැගුණු ඇදහිම්ද බුද්ධ ආගමට ඇතුළු කිරීමට උත්සාහ කළා. මෙන්න මේ ටික මම ගන්නවා. මේ ග්‍රීක හා රෝම බලපෑමෙන් නැගුණු ඇදහිම්. ග්‍රීක රෝම අදහස් ද කියලා මෙන්න මේ වාක්‍ය
අයින් කරනවා. මෙන්න මේ වාක්‍ය වෙනුවට මම ගන්නවා මේක ග්‍රීක හා රෝම ඇදහිීම ද කියලා ගන්නවා. ඒක ගෙනහිලා මේ කපාගෙන ගෙනහිලා පෙර ආර්යයන්ට පෙර මිත්‍යා දෘෂ්ටික ඇදහිීම විවාගමට ඇතුළත් වී තිබිනි. බුද්ධ දේශනාවලින් ඒවට පහර එළවිය. ග්‍රීක හා රෝම ඇදහිීම්ද ඇදහිීම් බුද්ධ ආගමට ඇතුළු කිරීමට උත්සාහ කළහ. ඒ අතර බ්‍රාහ්මණයන් ප්‍රධාන විය. ඒ අතර බ්‍රාහ්මණයන් ප්‍රධාන විය. ඔවුන්ට අහිමිව තිබුණු පූජනීය තත්ත්වය නැවත ලබා ගැනීමට හැකි බව බ්‍රාහ්මණයෝ විශ්වාස කළහ. එම ඇදහිීම් බෞද්ධ ආගමට ඇතුළු කිරීමෙන් මේක අපිට දාගන්න වෙනවා. අහිමිව තිබුණු පූජනීය තත්ත්වය නැවත ඔවුන්ට කියලා මම මෙතන දානවා. ඔවුන්ට ලබා ගැනීමට හැකි බව බ්‍රාහ්මණය විශ්වාස කළහ. නැත්නම් ඔවුන් සිතුවහ කියලා අපිට මේක මේ ඡේදේ සකස් කරන්න පුළුවන්. මේකේ වචන ගාන කොට අපි කියන්න බලමු. 1 2 3 4 5 6 7 8යි 9යි 10යි. 1 2 3 4 5 6යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. අන්තිමට විපාක දෙකක් තියෙනවා. 30 31 32 33 35 37 39 40 41 42 43 52 53 55 57 60 61 62 64 66 67 68 70 72 73 76 77 80 82 87 88 92 94 96 98 102 104 107 110 14 15 16 17 18 19 20 21 22 23 24 25 මෙතන එතකොට අපිට තියෙන්න පුළුවන් වචන 50යි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 වැඩි නේ. ඒ දෙක 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 60 ඒ 63 64 65 66 67 68 69 71 72 73 74 75 තව ගොඩක් අඩු කරන්න ඕන අපි. මේ මෙතන සිට අපි දැන් අපි මූලික හරය අරගෙන තියෙන. දැන් අපිට වචන සංඛ්‍යාව පිළිබඳව ගැටලුව තියෙනවා. අපි වචන සංඛ්‍යාව අඩු කරගෙන යමු. මම මේක ලොක් කරගන්න පොඩ්ඩක්. අශෝක යුගයේ බුද්ධ ආගම ඊටම දියුණුම යුගයේ විය කියන්න ඕනේ. දියුණුම යුගයයි. එකක් අඩු වුණා. එකල සංඝ සභාවන්නේ ඇති වූ වාද විවාද තුලට බටහිර අදහස් ගලා ආවේ. ගලා එන්නට වී කවන්නේ ඒක ආවේ කියලා කියමුකෝ. කොහොමත් එකයි වචන ගන්න වෙනසක් නැහැ ඉතින්. ආර්ය ආගමනයට පෙර මිත්‍යා දෘෂ්ටික ඇදහිීම් Hindu ආගමට ඇතුළත් වී තිබිනි. අයිගාර මම මේක ගන්න බුද්ධ ආගමට ඇතුළු කිරීමට උත්සාහ කළා. මම මේ වාක්‍ය මෙන්න මෙතෙන්ට අරන් යනවා. මිත්‍යා දෘෂ්ටික ඇදහිීම් Hindu ආගමට ඇතුළත් වී තිබිනි කියන තැනට මම මේක අරන් යනවා. හරිද? ග්‍රීක රෝම
ඇතුළත් වී ග්‍රීක හා රෝම ඕන්නේ කොහොමද දාමු ග්‍රීක රෝම ඇදහිම් බුද්ධ ආගමට ඇතුළු කිරීමට උත්සාහ කළද බුද්ධ දේශනා වලින් පහරෙල්ල වී කියන්නේ නැතු බුද්ධ දේශනා වලින් ඒවා විවේචනය කළේ. ඒ අතර බ්‍රාහ්මණීන් ප්‍රධාන විය. ඒකයි කරකට ඕනේ. එමෙ ඇදහිම් බෞද්ධ ආගමට ඇතුළු කිරීමෙන් අහිමිව තිබුණු පූජනීය තත්ත්වය ඔවුන්ට ලබා ගැනීමට හැකි බව බ්‍රාහ්මණයෝ විශ්වාස කළා. එමෙ බෞද්ධ ආගමට ඇතුළු කිරීමෙන් අහිමිව තිබුණු පූජනීය තත්ත්වය නැවත ඔවුන්ට ලබා ගැනීමට හැකි බව බ්‍රාහ්මණයෝ විශ්වාස කළානේ මේ තියෙන්නේ. ඒතර මේකේ වචන ගන්න තමයි වැඩි. අශෝක යුගයේ බුද්ධ ආගම ඊටාම දියුණු යුගයයි. අශෝක යුගයේ බුද්ධ ආගමේ දියුණුම යුගයයි. ධර්මයේ ඊටාම නෑ දියුණුම යුගයයි. සංඝ සභාවෙන් ඇතුළු වාද විවාද වලට බටහිර අදහස් කළා. ආර්ය ආගමනයට පෙර මිත්‍යා දෘෂ්ටික ඇදහිම් හින්දු ආගමට ඇතුළත් වී තිබිණි. ග්‍රීක රෝම ඇදහිම් බුද්ධ ආගමට ඇතුළු කිරීමට උත්සාහ කළද අසාර්ථක විය. එම ඇදහිම් බෞද්ධ ආගමට ඕනේ බුද්ධ ආගමට දාන්නකෝ. ඇතුළු කිරීමෙන් අහිමිව තිබුණු පූජනීය තත්ත්වය යලි ලබා ගැනීමට හැකි බව බ්‍රාහ්මණයෝ සිතූහ. අශෝක යුගයේ බුද්ධ ආගමේ දියුණුම යුගයයි. එකල සංඝ සභාවන්හි ඇති වූ වාද විවාද තුළට බටහිර අදහස්ද ගලා ආවේ. ආර්ය ආගමයට පෙර මිත්‍යා දෘෂ්ටික ඇදහිම් හින්දු ආගමට ඇතුළත් වී තිබිණි. ආර්ය ආගමනයට පෙර හින්දු ආගමට ඇතුළත් වී තිබිණි. ග්‍රීක රෝම ඇදහිම් බුද්ධ ආගමට ඇතුළු කිරීමට උත්සාහ කළද අසාර්ථක විය. එම ඇදහිම් බුද්ධ ආගමට ඇතුළු කිරීමෙන් අහිමිව තිබුණු පූජනීය තත්ත්වය යලි ලබා ගැනීමට හැකි බව බ්‍රාහ්මණයෝ සිතූ. නේද? ඕනෝක තමයි අපිට සාරාංශ විදිහට ගන්න පුළුවන් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 15 16 17 18 19 20 21 22. මාක දෙක තුන හතර පහ. එකක් තියෙනවා හැබැයි වචන. අරගේ වචන ගන්න අපිට වැරදුනක් දන්නේ නැහැ නේද? ඉතින් ඒක වචන ගන්න මම කොලේක ලියලා ඇති. මම ඉතින් 61යි කියලා දානවා. ඔව් මින් ඒකේ වචන 185ක් තියෙනවානේ. අපි ගහිනකොට වැරදිලා අරක. ඒකේ වචන තියෙන 185. ඒකනේ මේ මම බැලුවේ. මීට වැඩි මේක අඩු කරන්න දෙයක්වත් නැහැ බැලුවම. මේකේ තියෙනවා වචන 185ක් තියෙනවා. හරිනේ? මම කලින් ගණනලා තිබුණා ඒක. ඒක නිසා ගණනලා බලන්න මේ එතකොට හරි මේක. 180 නේ මේ ඉතින් 61ක් ආවම හරියටම හරි මේක. දාන්න. සංඛ්‍යාවටම ඇවිල්ලා අපි තියෙන්නේ. මම හිතුවේ මීට වැඩි මේක මොකවත් අඩු කරන්න දෙයක්වත් නැහැ. මූලික ටික තමයි මේ අයින් කරලා දාලා අපි මේ අරගෙන තියෙන්නේ වාක්‍යයත් ආයි අඩු කරගෙන ගිහිල්ලත් මේ වචන ගන්න පෙරෙච්ච නිසා මේ ආපහු හැදුවේ. ඔව්. දැන් මෙතන නම් වාද විවාද වලට විවිධ අදහස්
කියලා ගන්න පුළුවන්. බටහිර අදහස් නෙමෙයි විවිධ අදහස් කොහොමද එකයි වචන ගන්න වෙනසක් වෙන්නේ නැහැ. විවිධ අදහස් ගලා ආවේ කියලා ඔන්න ගන්න පුළුවන්. ඔය විදිහට. මේක සාරාංශය ඔබට ගොඩනගා ගන්න පුළුවන්. එතකොට මේකට මාතෘකාව ඔබට යොදා ගන්න වෙන්නේ මේක ප්‍රධාන වශයෙන් කතා කරන්නේ බෞද්ධ ආගම ගැන නේද? එතකොට මේ මාතෘකාව කියලා කියන්න කියලා කෙටි ඉරක් දාලා මේකට සුදුසු මාතෘකාවක් ඔබට යොදා ගන්න පුළුවන්. බුදුදහම සහ වෙනත් ආගම්. නැත්තම් බුදුදහමේ පදනම ඒවා එකක් වුණත් කමන්නේ. බුදුදහමේ පදනම බුදුදහමට එල්ල වූ බලපෑම ඒක හොඳයි නේ. බුදුදහමට එල්ල වූ බලපෑම ඒක. මෙන්න මේ විදිහට මාතෘකාවක් ගොඩනගා ගන්න. අර වචන ගන්න මේ විදිහට ලියලා තියන 61ක් අපිට ඊට වචන තියෙනවා. ඔය තමයි අපිට මූලිකව අපේ සාරාංශය කියන එක මේකෙන් ගන්න පුළුවන් මේ ටික. කියලා බලන්න මේකේ හරියට මොකුත් බාධාවක් වෙලා තියෙනවද කියලා. අශෝකයගේ බුද්ධ ආගමේ දියුණුව එකල සංඝ සභාවේ නැතුව වාදගත් වලට බටහිර අදහස් කලාවේ. ආර්ය ආගමේ පෙර මිත්‍යා දෘෂ්ටික ඇදහිම් හින්දු ආගමට ඇතුළත් වී තිබිණි. ග්‍රීක රෝම බුද්ධ ආගමට ඇතුළු කිරීමට උත්සාහ කළද අසාර්ථකයි. එම ඇදහිම් බුද්ධ ආගමට ඇතුළු කිරීමෙන් අහිමිව තිබුණු පූජනීය තත්ත්වය යලි ලබා ගැනීමට හැකියාව බ්‍රාහ්මණය සිටු. ඔබ තමයි. මේකේ මූලික හරය තුල කියන්නේ. මේ දේව ඇදහිම් විසිතුරුමත් අදාළ මේ යාග මේ ඔක්කොම බ්‍රාහ්මණ ඇදහිම්. මේවා තමයි අර ග්‍රීක රෝම ඇදහිම් බුද්ධ ආගමට ඇතුළු කරන්න උත්සාහ දරුවා කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිකේ. ඒවා තමයි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ග්‍රීක රෝම කියන එක වෙනුවට ඕනනම් ඉතින් විවිධ ඇදහිම් කියලා වෙලා දාන්න පුළුවන්. මෙතන නම් කළාම ගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක විශේෂයෙන් කියන නිසා. ඔය විදිහට ඒ සාරාංශය ඔබට ගොඩනගා ගන්න පුළුවන්. හරි. ඊගාවකට යමු අපි. ඒකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් තියෙනවද? ඒක මොනවා හරි වෙනස් වෙන්න ඕන තැන් තියෙනවද ඔයාලට? යෝජනා තියෙනවද මේක මෙහෙම කරමු එහෙම කියලා? නැහැ නේ. හරි අපි යමු ඊළඟ සාරාංශය බලන්න. මේ තියෙන්නේ ඊළඟ සාරාංශය. ඒ තමයි මේ දෙවෙනි එක අපේ ගොවිතැනේ ලැබෙන ආදායම් මට්ටම නිශ්චය කිරීමේදී ඉඩමේ ප්‍රමාණය අතිශයින් වැදගත් වේ. ගොවිතැනේ ලැබෙන ආදායම තීරණය කරනකොට ඒ කියන්නේ ඉඩමේ ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා කියලා යාලා කියනවා. මොකද ඉතින් ඒක අනුවනේ ඔක්කොම තීරණය වෙන්නේ. වගා කරන්න පුළුවන් වපසරිය තීරණය වෙන්නේ ඉඩමේ ප්‍රමාණය අනුව. ඉඩමේ ප්‍රමාණය අනුව තමයි වපසරිය තීරණය වෙන්නේ. භූමිය සියුම් ලෙස වගා කිරීමට කුඩා ගොවි පොළවල් යෝග්‍යයි. පොඩ්ඩක් වගා කරනවා නම් පොඩි ගොවි පොළවල් හොඳයි. එහෙත් එය ආර්ථික ඒකකයක් වශයෙන් පවත්වාගෙන යාමට නම් ඉඩම් කොටස ප්‍රමාණවත් විය යුතුයි. ආර්ථික ඒකකයක් වෙන්න නම් ඉඩම් කොටස ප්‍රමාණවත් වෙන්න ඕන කියලා කියනවා. නිදර්ශනක් වශයෙන් දක්වතොත් ජපානයේ හරිත විප්ලවයට පදනම් වූයේ වර්ෂ 1948 තරම් කලින් සම්මත කරගත් ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය. අපි කියවයි නම් පිටකටම 960 ගණන් වලදී ජපානයේ සාමාන්‍ය ගොවි පොළක් හෙක්ටයාර 2.5ක් විය. ගොවිතැන් සඳහා ශ්‍රම දායකත්වයේ අඩු නිසාත් ලබාගත හැකි ශ්‍රමය සඳහා කාර්මික අංශ සමග දැඩි තරගයක් පවත්නා නිසා ගොවිතැනින් ලැබෙන ආදායම් වෙනත් වෘත්තීන්ගෙන් ලැබෙන සාමාන්‍ය ආදායම් සමග තුල්්‍ය තත්ත්වයක තැබිය යුතු නිසා යන්ත්‍රකරණය සඳහා ඉඩම් ඒකාබද්ධ කිරීමේ තවත් දියුණු වැඩසටහනක් දැන් ආරම්භ කර තිබේ. මීට සමාන සමාජ ආර්ථික තත්ත්වය ශ්‍රී ලංකාවේ නැත. ඒත් ඉඩම් ඒකාබද්ධ කිරීම සඳහා ඉඩම් කොමිෂන් සභාව භාරයේ ඇති අලුත් ඉඩම් ආර්ථික වශයෙන් ඵලදායී ලෙස සංවර්ධනය කළ හැකි එකකට වඩා අඩු කොටස් වලට කැඩීම වැළැක්වීම පිණිස ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය යටතේ අවශ්‍යතාවන් පැන නැග ඇත. ඉඩම් ඒකාබද්ධ කිරීමත්
ඉඩම් අයිතිය සීමා කිරීමත් යන කාර්ය ද්වයම එකවර කිරීම වැදගත්ය. ඒ මක් නිසාද යත් ඉඩම් ඒකාබද්ධ කිරීමේදී සමහර ගොවීන්ට ඔවුන්ගේ ඉඩම් අතහැර යාමට සිදුවන බැවින් අලුත් ඉඩම් වල පදිංචි කරවීමේ ප්‍රතිපත්තියේදී මෙවැනි පුද්ගලයන්ට සෙස්සන්ට වඩා මුල් තැන දීමත් අවශ්‍ය විය හැකියි. ඉඩම් ප්‍රතිසංස්කරණ නීති සාමයේ ගොවිතැන ගැන මෙයාලා කතා කරන්න කියලා මේ විවිධ රටවල් වල දේවල් අරගෙන ලංකාව පැත්තට ඇවිල්ලා ස්වභාවයක් නේද මේකේ තියෙන්නේ. ආයි බලන්න. ගොවිතැනින් ලැබෙන ආදායම් මට්ටම නිශ්චය කිරීමේදී ඉඩමේ ප්‍රමාණය අතිශයින් වැදගත්. මේ සියුම් ලෙස වගා කිරීමට කුඩා ගොවි පොළවල් යෝග්‍යයි. එහෙත් එය ආර්ථික ඒකකයක් වශයෙන් පවත්වාගෙන යාමට නම් ඉඩම් කොටස ප්‍රමාණවත් වී යුතුයි. ආදායම් මට්ටම නිශ්චය කිරීමේදී ඉඩමේ ප්‍රමාණය වැදගත්. මූලික අදහස් ටික අපි අරගෙන යමු. එතකොට අපිට ලේසි. කියන ඔයාලා මේක ඉරියන්ට ගෙන යන්න. භූමිය සියුම් ලෙස වගා කිරීමට කුඩා ගොවි පොළවල් යෝග්‍යයි. හරි. එහෙත් ඒ ආර්ථික එකක් වශයෙන් පවත්වාගෙන යාමට නම් ඉඩම් කොටස ප්‍රමාණවත් වී යුතුයි. මේකම තමයි මේ කිව්වේ. උඩ කිව්වේ මෙන්න මෙතෙන්ට ගම කියපු ටික එකමයි මේ කියන්නේ. නිදසුනක් වශයෙන් දක්වද ජපානයේ හරිත විප්ලවයට පදනම් වූයේ වර්ෂ 1948 තරම් කලින් සම්මත කරගත් ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය. 960 ගණන් වලදී ජපානයේ සාමාන්‍ය ගොවිපළක් හෙක්ටයාර 2.5ක්. නෑ. සාමාන්‍ය ගොවිපළක ප්‍රමාණය අපිට කියනවා නේද? ජපානයේ සාමාන්‍ය ගොවිපළක ප්‍රමාණය අපිට කියනවා. ගොවිතැන් සඳහා ශ්‍රමදායකත්වයේ අඩු නිසා ලබාගත හැකි ශ්‍රමය සඳහා කාර්මික අංශ සමග දැඩි තරගයක් පවත්නා නිසා ගොවිතැනින් ලැබෙන ආදායම හා මෙන්න මේ ටික අපිට වැදගත්. නමුත් මේ විදිහට ගන්න බෑ මේක. ආදායම සමග තුලේ තත්ත්වයක තැබිය යුතු නිසා යන්ත්‍රකරණය සඳහා ඉඩම් ඒකාබද්ධ කිරීමේ තවත් වැඩසටහනක් දැන් ආරම්භ කර තිබේ. මේකේ අදහස් ටික අපිට වැදගත්. නමුත් මේ විදිහටම මේක ගන්න බෑ. මීට සමාන සමාජ ආර්ථික තත්ත්වය ලංකාවේ නැත. මේකට සමාන ආර්ථික තත්ත්වයක් ලංකාවේ නැත කියලා කියනවා. සමාජ ආර්ථික තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නැත. එහෙත් ඉඩම් ඒකාබද්ධ කිරීම සඳහා ඉඩම් කොමිෂන් සභාව භාරයේ ඇති අලුත් ඉඩම් ආර්ථික වශයෙන් ඵලදායී ලෙස වර්ධනය කළ හැකි සංවර්ධනය කළ හැකි එකකට වඩා අඩු කොටස් වලට කැඩීම වැළැක්වීම පිණිස ශ්‍රී ලංකාව ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය යටතේ අවස්ථාව පැන නැගී ඇත. දැන් මේකෙදි කියනවා මීට සමාන සමාජ ආර්ථික තත්ත්වයක් ලංකාවේ නැහැ. ඒක වැදගත් කාරණාවක් අපිට හම්බ වෙන්නේ. මේක හා සමාන, ඒ කියන්නේ මීට සමාන කියන්නේ අර ජපානය හා සමාන ආර්ථික තත්ත්වයක් අපිට නැහැ. සමාජ ආර්ථික තත්ත්වයක් ඇත්තටම නැහැ. ඒක දියුණු රටක්. අපි එහෙම නෙවෙයි. ඒත් ඉඩම් ප්‍රතිසංස්කරණ නීති පිළිබඳව පොඩි අවධානයක් අපිට යොමු කරන්න කියලා කියනවා. ඒකාබද්ධ කිරීමත් ඉඩම් අයිතිය සීමා කිරීමත් යන කාර්යයක් දෙවෙම එකවර වැදගත්. මේකම තමයි මේ කියන්නේ. ඉඩම් ඒකාබද්ධ කිරීම. මේ මක් නිසාද යත් ඉඩම් ඒකාබද්ධ කිරීමේදී ඉඩම් අතහැර යාමට සිදු වේ. ඒතර අලුත් ඉඩම් වල පදිංචි කිරීමේ ප්‍රතිපත්තියේදී අන්න අර ඉඩම් අහිමි වූ අයට ඉඩම් දෙන්න ඕනේ කියලා මෙයා කියනවා. මූලික අදහස් ටික තමයි මේ තියෙන්නේ. මම ඒ ටික ගන්නවා. අර වචන ටික එහෙමම අරගෙන අපි ඒක පස්සේ සංශෝධනය කරමු. මොන පළවෙනි වාක්‍යය මොකක්ද? පළවෙනි වාක්‍යය. මේ ජපානය ගැන කියන්නේ ඒගොල්ලෝ මේ පැරණි නීති වලින් උනත් නේද? යම්කිසි පළ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන එක. දැන් ඒවා කාලීනව වෙනස් වෙන්න ඕන කියන එක ඇත්ත. නමුත් මේ පරණ නීති වලින් උනත් යමක් කරගන්න පුළුවන්. බැරි නෑ කියන එක තමයි යාළුවා මේ කියන්නේ. ඊළඟ වාක්‍ය මම ගත්තා. ඔන්න ඔය ටික තමයි අපිට මූලිකව ගන්න තියෙන්නේ. තව හැලුනොත් දාමු.
බලන්නකෝ ආදාය මට්ටම නිශ්චය කිරීමේදී ඉඩමේ ප්‍රමාණය අතිශයින් වැදගත්. දැන් ජපානයේ කියලා අපිට ගන්න බෑ මෙතන. නිසා මේ ඇතැම් රටවල කියලා. ඇතැම් රටවල සාමාන්‍ය ගොවිපලක් හෙක්ටයාර 2.5ක් පමණ වේ. මෙන්න මේ ටික වෙනකොට අපි කිව්වා මේක වචන මේ අදහස් වැදගත්. නමුත් මේ අදහස් ගන්න බෑ. හරි මේ ටික මෙහිම අපිට පාවිච්චි කරන්න බෑ මේක තුල. ශ්‍රමදායකත්වය, ඊගවට කාර්මිකයන් සමග දැඩි තරගයක් පැවැත්වීම, ගොවිතැනින් ලැබෙන ආදායම වෙනත් වෘත්තීන් ලැබෙන ආදායම සමානත්වයෙන් තුන තත්ත්වයක පැවති නිසා යන්ත්‍රකරණය සඳහා ඉඩම් ඒකාබද්ධ කිරීමේ තවත් දියුණු වැඩසටහනක් දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ ගොවිතැන පිළිබඳව පවතින භෞතික ගැටලුවක් මේවට කියනවා. ගොවිතැන සම්බන්ධයෙන් පවතින භෞතික ගැටලු. ඒවා විසඳන්න ගොවිතැන සම්බන්ධයෙන් පවතින භෞතික ගැටලු. අපිට මේ වචනේ අලුතෙන් ගේන්න වෙනවා. භෞතික ගැටලු විසඳීම සඳහා මොකද්ද කරලා කියන්නේ? වැඩසටහන් ආරම්භ ආයත. ඒ අතර ඉඩම් ඒකාබද්ධ කිරීමත් ඉඩම් අයිතිය සීමා කිරීමත් යන කාර්යයන් දෙය කියන්න ඕනේ ආයතන දෙයක් තමයි කාර්යයන් එකවර සිදු කිරීම වැදගත් වෙන්නේ එකවර කළ යුතුය. අලුත් ඉඩම් පදිංචි කිරීමේ ප්‍රතිපත්තියේදී මෙවැනි පුද්ගලයන්ට කියන්නේ ඉඩම් අහිමි වූවන්ට ඉඩම් අහිමි වූවන්ට ප්‍රමුඛතාවය දිය යුතුය. ප්‍රමුඛතාව දිය. ඒක තමයි අපිට මූලිකව මේක ගන්න තියෙන බලමු උඩයට මාරු කරන්න කොහෙවත් තැන් තියෙනවද කියලා. නිකන් මේකත් එකනේ බලි. ආදායම් මට්ටම ඉච්ඡා කිරීමේදී ඉඩමේ ප්‍රමාණය අතිශයින් වැදගත්. ඒ කියන්නේ මේ කෘෂි ආදායම මම දන්නවා නිශ්චය කිරීමට ඉඩමේ ප්‍රමාණය වැදගත්. ඉතින්නේ ඇතැම් රටවල සාමාන්‍ය ගොවිපලක් හෙක්ටයාර 2.5ක් පමණ 2.5ක් විය. ගොවිතැන සම්බන්ධයෙන් පවතින භෞතික ගැටලු විසඳීම සඳහා වැඩසටහන් ආරම්භ ආයත. ඒ අතර ඉඩම් ඒකාබද්ධ කිරීමත් ඉඩම් අයිතිය සීමා කිරීමත් යන කාර්යයන් එකවර කළ යුතුය. අලුත් ඉඩම් වල පදිංචි කරවීම ප්‍රතිපත්තියේදී ඉඩම් අහිමි වූවන්ට ප්‍රමුඛතාව දී. දැන් මේකේ පේනවද මේ මූලික වශයෙන් බැලුවාම මේ අරමුණ ඇවිල්ලා තියෙනවා කෘෂිකාර්මික ආදායම නිශ්චය කිරීමට ඉඩමේ ප්‍රමාණය වැදගත්ය. ඇතැම් රටවල සාමාන්‍ය ගොවිපලක් හෙක්ටයාර 2.5ක් පමණ විය. ගොවිතැන සම්බන්ධයෙන් පවතින භෞතික ගැටලු විසඳීම සඳහා වැඩසටහන් ආරම්භ ආයත. ඒ අතර ඉඩම් ඒකාබද්ධ කිරීමත් ඉඩම් අයිතිය සීමා කිරීමත් එකවර කළ යුතුය. අලුත් ඉඩම් වල පදිංචි කරවීමේදී ප්‍රතිපත්ති වන්නේ
ඉඩම් අහිමි වන්න ප්‍රමුඛතාවය දිය යුතුයි. පදිංචි කරවීමේදී නී අර මෙන්න මේ தත්ත්වයන් මත ඒකාබද්ධ කිරීමේදී කියලා මම දානවා. ඒකාබද්ධ කිරීමේදී ඉඩම් අහිමි වන්න ප්‍රමුඛතාවය දිය යුතුයි. අලුත් ඉඩම් වල පදිංචි කරවීමේ කාර්ය කරවීමේදී ඒකාබද්ධ මෙතෙන් යයින් ගන්නනේ. අලුත් ඉඩම් වල පදිංචි කරවීමේදී ඉඩම් අහිමි වන්න ප්‍රමුඛතාව දිය යුතුයි. එහිදී කියලා. එහිදී අලුත් ඉඩම් වල පදිංචි කරවීමේදී ඉඩම් අහිමි වන්න එමාදී. අලුත් ඉඩම් වල පදිංචි කරවීමේදී ඉඩම් අහිමි වන්න ප්‍රමුඛතාවය දිය යුතුයි. ඔය විදිහට අපිට මේක මූලික අදහස ගන්න පුළුවන්. වචන ගාන ගැන බලන්න. මෙතන ගැන බලමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 වචන ගාන 48යි මේකේ වචන ගානත් එක්ක ගැලපෙන්නේ නැති වෙයි. මූලිකව මේකේ වචන ගානත් එක්ක අපි සංසන්දනය කරලා බලන්න ඕන. අපි මේක නැවත වතාවක් කියවලා බලමු අපි කොහේ හරි අදහස් හැරුණාද කියලා. කොයිතැනින් ලැබෙන ආදායම් මට්ටම නිශ්චය කිරීමේදී ඉඩමේ ප්‍රමාණය අතිශයින් වැදගත් වේ. අපි මේක කියනවා. එහෙත් ඒ ආර්ථික විකල්ප වශයෙන් පාත්තාන ආවන විදම් කොටස ප්‍රමාණවත් විය යුතුයි. එතකොට අන්නේ අදහස් අපිට ගන්න ඕනේ. නේ. ආර්ථික ලාභ ලැබීමට ඉඩමේ ප්‍රමාණය වැදගත් වේ. කොහොමද කියන්නේ? මේකේ තියෙනවා මේගොල්ලෝ ලැබීමට කොහොමද අරකමයි නේද මේක? එකමයි තියෙන්නේ. වචන ගන්න සම්බන්ධයෙන් ගැටලුවක් ඒ විදිහන්නේ අපිට. හරිනේ. උදාහරණ කොටස ප්‍රමාණවත් විදිහට නිදර්ශනක් වශයෙන් දක්වතොත් අපිට මේක ගන්න බෑ නේද? හරිත විප්ලව සමයේදී කියලා ඉතින් ගන්න පුළුවන්. ගණන්වලදී ජපානයේ සාමාන්‍ය ගොවිපළක හෙක්ටයාර් 2.5ක්. අපි ගත්තා. මෙන්න මේ ශ්‍රමදායකත්වයේ ගොවිතැන් ලැබෙන ආදායම් මේ වෘත්තීන්ගේ ලැබෙන සාමාන්‍ය ආදායම් සමග තුල්්‍ය තත්ත්වයකට ලැබෙන නිසා යන්ත්‍රකරණය සඳහා ඉඩම් ඒකාබද්ධ කිරීමේ තවත් දියුණු වැඩසටහනක් දැන් ආරම්භ ඇත. මේ මූලිකව එන අදහස තමයි මේ ගන්නෙ. මෙතෙන්ද කියනවා ශ්‍රමදායකත්වයේ නිසා ලබාගත හැකි ශ්‍රමය සඳහා කාර්මිකයන් සමග දැඩි තරගයක්. මේවා ඔක්කොම භෞතික ගැටලු. ගොවිතැන් ලැබෙන ආදායම වෙනත් වෘත්තීන්ගෙන් ලැබෙන සාමාන්‍ය ආදායම් සමග තුල්්‍ය තත්ත්වයකට ලැබෙන නිසා. ඒ කියන්නේ සමාන වැටුපක් ලැබෙන්න ඕන ගොවිතැනේ යෙදෙන අයට නැත්නම් ගොවිතැන අතහරිනවා මේක. ඒ භෞතික ගැටලු නෙමෙයි. යන්ත්‍රකරණය සඳහා ඉඩම් ඒකාබද්ධ කිරීමේ තවත් දියුණු වැඩසටහනක් දැන් ආරම්භ ආයත. ඒ අතර යන්ත්‍රකරණය කියන එක අපි දාගමු. යන්ත්‍රකරණයට ඉඩම් ඒකාබද්ධ කිරීමත් ඉඩම් අයිතිය සීමා කිරීමත් එකවර කළ යුතුයි. මීට සමාන සමාජ ආර්ථික තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නැත. ඒත් ඉඩම් ඒකාබද්ධ කිරීම සඳහා ඉඩම් කොමිෂන් සභාව භාරය ඇති අලුත් ඉඩම් ආර්ථික වශයෙන් ඵලදායී ලෙස සංවර්ධනය කළ හැකි ඒකකට වඩා අඩු කොටස් වලට කැඩීම් වැළැක්වීම පිණිස ලංකා ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය යටතේ අවශ්‍යතාවක් පැන නැගී ඇත. එතකොට මෙතෙන්දී එකක් අපි අතින් හැලිලා භෞතික ගැටලු විසඳීම සඳහා වැඩසටහනක් ආරම්භ ආයත. ඒ අතර යන්ත්‍රකරණ ඉඩම් ඒකාබද්ධ කිරීම සහ අයිතිය එකවර කළ යුතුය. එමෙන්ම එකකට අඩු කොටස් සඳහා නේද? එමෙන්ම මෙන්න මේක අපිට ගන්න වෙනවා. එකකට වඩා අඩු කොටස් වලට කැඩීම් වැළැක්වීම සඳහා. එමෙන්ම එකකට වඩා අඩු කොටස් වලට කැඩීම් වැළැක්වීම සඳහා. වලට එක වචනයක්. වැළැක්වීමට
නීති අවශ්‍යය. අවශ්‍ය වේ. අර යන්සේ තමයි එන්න ඕනේ එතන යන්සේ වදින්නේ. අලුත් ඉඩම් වල පදිංචි කරගෙන ඉඩම් අයින් වලට ප්‍රමුඛතාවය දී. හරි දැන් ගැල්ල බලන්න වචන ගන්න 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33යි 34යි 35යි 36යි 37යි 38යි 39යි 40යි 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 57 58 59 60 61. ඒකෙත් වචන ගණන 61යි. ඒතකොට ගාන ගැලපෙනවා. වචන ගණන 61යි. අර කලින් ගානම යාවේ 61යි. මාතෘකාව මොකක්ද? ඒක මූලිකව අපිට කතා කරන්නේ මොකක් ගැනද? මාතෘකාව තමයි කෘෂිකර්මාන්තය හා ඉඩම් කියන්නේ. කර්මාන්තය හා ඉඩම්. මේ වගේ මාතෘකාවක් ඔබට පාවිච්චි කරන්න පුළුවන් මේකමයි කියලා එකක් නැහැ. මේ හා සමානව අදහස් පළ වෙන මාතෘකාවක් ඔයාලට පාවිච්චි කරගන්න පුළුවන් මේක. කෘෂිකාර්මික ආදායම නිශ්චය කිරීමට ඉඩමේ ප්‍රමාණය වැදගත්ය. ඇතැම් රටවල සාමාන්‍ය ගොවි පොළක් හෙක්ටයාර 2.5ක් පමණ විය. පමණ කියලා කැලේ බුදාගමු කොන්න. ගොවිතැන සම්බන්ධයෙන් පවතින භෞතික ගැටලු විසඳීම සඳහා වැඩසටහන් ආරම්භ ඇත. අතර යාන්ත්‍රිකකරණයට ඉඩම් ඒකාබද්ධ කිරීමත් ඉඩම් අයිතිය සීමා කිරීමත් එකවර කළ යුතුය. එමෙන්ම එකකට වඩා අඩු කොටස් වලට කැඩීම් වැළැක්වීමට නීති අවශ්‍ය වේ. අලුත් ඉඩම් වල පදිංචි කරවීමේදී ඉඩම් අහිමි වන්නට ප්‍රමුඛතාවය දී යුතුය. ඔන්න මේ අන්තිම වාක්‍ය මෙතෙන්ට ගෙනාව ඇගේලි. කොමුටි උදානන්නේ ඒක තිබ්බත්. මෙන්න මේ විදිහට ඔබට මේකේ සාරාංශය ගොඩනගා ගන්න පුළුවන් මේ දෙවෙනි ඡේදය තමයි අපි ඔය සාරාංශය ගොඩනගන්නේ. දෙවෙනි ඡේදයේ සාරාංශය තමයි ඔය ගොඩනගලා අවසන් කරන්නේ. හොඳයි අපි යමු තුන්වෙනි එකට මම ඒක පල්ලෙහාට ගන්නවා. තුන්වෙනි ඡේදය තමයි මේ තියෙන්නේ. මේක අපිට වචන 75කින් ලියන්න කියලායි කියන්නේ. වචන 75කින් පමණ ලියන්න කියලා කියනවා. එතකොට මේකේ වචන 210ක් විතර තියෙනවා. 210ක් විතර තියෙනවා. ඒක වනේ මේක ඇති. හොඳයි අපි කියවගෙන යමු බලන්න. මේකෙදි මූලිකව කියන එක සේවා වියුක්තියටත් වඩා සංවර්ධනය වූ රටවල අඩු ආදායම් ප්‍රශ්නෙට විසඳුම් සපයා දීම පිණිස වර්තමාන චින්තනයේ කෘෂිකර්මයේ ප්‍රධාන තැනක් පවරයි. කෘෂිකර්මයෙන් රැකින්නා වූ ජනසංඛ්‍යාවේ නිරපේක්ෂ ප්‍රමාණය අනාගත දශක කිහිපය තුළ වැඩි වෙමින් පැවතී යයි අපේක්ෂා කෙරේ. කෘෂිකර්මයෙන් බාහිරව වෙනත් රැකිරක්ෂා සපයා දීමෙන් පමණක් සේවා වියුක්තියට විසඳුමක් සොයාගත නොහැකියයි තර්ක කරනු ලැබේ. කලින් තිබූ අක්‍රීය තත්ත්වය හා සසඳා බලන කල්හි කෘෂිකර්මයෙන් වඩා ක්‍රියාකාරී තත්ත්වයක් මෙසේ අපේක්ෂා කරනු ලැබේ. මේ එක් අර්ථයකින් මීට දශවස් දෙකකට පමණ ඉහතදී පැවති කෘෂිකාර්මික මූලික තත්ත්වවාදය කරා ආපසු යාමක්සේ පෙනී යා හැකිය. කෘෂිකර්මාන්තය ගැනම මේ ඡේදය තියෙනවා. එහෙත් විශේෂයෙන්ම සීමිත භූමි ප්‍රමාණයක් ඇති ආසියානු රටවල සාම්ප්‍රදායික වශයෙන් අඩු නිෂ්පාදනයක් ඇති අංශයක් වූ කෘෂිකර්මයට අතිරික්ත ජනසංඛ්‍යාව වැද්ද ගැනීමට ඇති හැකියාවේ ප්‍රමාණය ඉහළ නගින්නා වූ ජීවන මට්ටම් සපයා දීමේ හැකියාවන් පමණට වඩා අවධාරණයෙන් දැක්වීමේ අන්තරාවක් ඇත. අනතුරක් තියෙනවා. ලෝකයේ විසින් ප්‍රති අවධානය නිවර්තන කලාපීය කෘෂිකර්ම විභවයන් සහ හැකියාවන් කෙරෙහිද යොමු කළ යුතු වන්නේ. මෑතදී නිවර්තන කලාපයේ ආහාර අවශ්‍යතාව වැඩි වශයෙන් සෞම්‍ය කලාපීය කෘෂිකර්මයේ මාර්ගයෙන් සපයාගත යුතුය. කොහොම අනිපත යන මතය බොහෝසේ බලපෑත්වේය. වැඩි වර්ෂාපතනයක්ද උචිත උෂ්ණත්වයක්ද තේදී ගිය පසද ප්‍රාදේශීය රෝගද නිසා නිවර්තන කලාපයේ පිරී ඉතිරී යන දසලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාව නඩත්තු කර නොහැකියයි තර්ක කර තිබේ. දැන් මෙතෙන්දි මේගොල්ලෝ කතා කරන්නේ මොකක් ගැනද?
සේවා වියුක්තිය ගැන කතා කරන එක පැත්තකින් සංවර්ධනය වූ රටවල අඩු ආදායම් ප්‍රශ්නයට විසඳුම් හොයා ගැනීමක් ගැන කතා කරන කෘෂිකර්මාන්තය හරහා. රැකියා නැති එකට විසඳුම් විදියට කෘෂිකර්මාන්තය සංවර්ධනය කළ යුතුයි කියලා එක තැනකදී කතා කරනවා. නේද? ඒක කෘෂිකර්මාන්තයේ හැකියාවන් දිනු ගන්න ඕන කියලා තව තැනකදී කියනවා. ආයි අපි පාරිසරික කලාප ගැන කතා කරනවා. ඒතර මූලික වශයෙන් බැලුවහම මේකේ පොදුවේ මේ කෘෂිකර්මාන්තය සහ රටේ විරැකියාව මේ දෙකේ විසඳුම් මොනවද කියන එක තමයි මේ සාකච්ඡා කරගෙන තියෙන්නේ. මේක තුල සාකච්ඡා කරලා තියෙන ප්‍රධාන වශයෙන්. නැවත අපි බලමු සේවා වියුක්තියටත් වඩා සංවර්ධනය වූ රටවල අඩු ආදායම් ප්‍රශ්නයට විසඳුම් සපයා දීම පිණිස වර්තමාන චින්තනයේ කෘෂිකර්මයේ ප්‍රධාන තැනක් පවරයි. එහෙනම් මොකද්ද? සේවා වියුක්තියටත් වඩා සංවර්ධනය වූ රටවල අඩු ආදායම් ප්‍රශ්නයට විසඳුම් මොකෙන්ද? කෘෂිකර්මයට පවරයි. ඔන්න මම ওই ටික විතරයි ගන්න. හරිද? කෘෂිකර්මයට පවරයි. මොකද්ද ඒ කිව්වේ? සේවා වියුක්තියටත් වඩා සංවර්ධනය වූ රටවල අඩු ආදායම් ප්‍රශ්නයට විසඳුම් කෘෂිකර්මාන්තයට පවරයි. අපි අදින්ද කෘෂිකර්මාන්තයට බාර කරනවා. කෘෂිකර්මයෙන් රැකෙනා වූ ජන සංඛ්‍යාවේ නිරපේක්ෂ ප්‍රමාණය. නිරපේක්ෂ කියන්නේ සාපේක්ෂයි කියන්නේ අපි එකක් අනුව එකක්නේ. සංසන්දනය කියන්නේ ඒතකොට නිරපේක්ෂ කියන්නේ සංසන්දනය කළ නොහැකි ප්‍රමාණය. නේ? අනාගත දශක කිහිපය තුළ වැඩි වෙමින් පැවතියේ අපේක්ෂා කෙරේ. මොකද්ද කියන්නේ? මේ කෘෂිකර්මාන්තයෙන් රැකෙන ජන සංඛ්‍යාව කියන්නේ ගොවිතැනට යොමු වෙන ජන සංඛ්‍යාවේ නේද? අර අපි ඒකකට එකක් සාපේක්ෂව නෙවෙයි. කෘෂිකර්මයට යොමු වීම තුළ යම් වැඩිවීමක් තියෙයි කියලා කියනවා ඉතිරි දශක කීපය තුළ. වෙනත් රැකී ආරක්ෂා සපයා දීමෙන් පමණක් සේවා වියුක්තියට විසඳුමක් සොයාගත නොහැකියි තර්ක කරනු ලැබේ. රැකී ආරක්ෂා දීමෙන් පමණක් සේවා වියුක්තියට විසඳුම් සොයාගත නොහැකියි. තර්ක කරනු ලැබේ. කලින් තිබූ අක්‍රීය තත්ත්වය හා සසඳා බලන කල්හි කෘෂිකර්මයෙන් වඩා ක්‍රියාකාරී තත්ත්වයක් මෙසේ අපේක්ෂා කරනු ලැබේ. කෘෂිකර්මාන්තයෙන් මොකක්ද අපේක්ෂා කරන්නේ? අක්‍රීය තත්ත්ව වෙනුවට සක්‍රීය තත්ත්වයක් අපේක්ෂා කරනවා. නේද? මේ එක් අර්ථයකින් මීට දසවස් දෙකකට දසවස් කියන්නේ අවුරුදු 20කට අවුරුදු 10කට දසවසක් කියන්නේ දසවස් දෙකකට කිව්වම අවුරුදු 20කට පමණ ඉහත පැවති කෘෂිකාර්මික මූලික තත්ත්වවාදයේ කරා ආපසු යාමක්සේ පෙනිය හැකියි. මූලික තත්ත්වවාදයට ආපසු ගමන් කිරීමක්ලු මේ කෘෂිකර්මාන්තයට අපි යොමු වෙන්න ඕන කියන මූලික අදහස දෙන එක නැවත අපි අර කෘෂි ආර්ථිකයකට තල්ලු කර දැමීමක් කියලා කියනවා. ඒත් විශේෂයෙන්ම සීමිත භූමි ප්‍රමාණයක් ඇති ආසියානු රටවල සාම්ප්‍රදායික වශයෙන් අඩු නිෂ්පාදනයක් ඇති අංශයක් වූ කෘෂිකර්මයට අතිරික්ත ජන සංඛ්‍යාව වැඩ ගැනීමට ඇති හැකියාවේ ප්‍රමාණය ඉහළ නගින්නා වූ ජීවන මට්ටම් සපයා දීමේ හැකියාවන් පමණට වඩා අවධාරණය දැක්වීමේ අන්තරාවක් තියෙනවා. මේකේදී අනතුරක් තියෙනවලු. ඒ තියෙන අනතුර තමයි මේ රටවල් බහුතරයක සීමිත භූමියක් තියෙනවා. සීමිත භූමියෙන් කොහොමද ඔක්කොටම කෘෂිකර්මයේ ජන සංඛ්‍යාවට වැද්ද ගැනීම කියන්නේ අතිරික්ත ජන සංඛ්‍යාවට කොහොමද මේක වගා කරන්න දෙන්නේ? එච්චර දෙන්න භූමියක් නැහැ. සීමිතයි භූමිය තියෙන ටික. නේ? හැකියාවේ ප්‍රමාණය කියන්නේ ඒකයි. පමණට වඩා අවධාරණේ දැක්වීම අන්තරාවක් තියෙනවා. අන්තරාවක් ඇත. නේද? ඒකනේ කියන්නේ අන්තරාවක් කියන්නේ මොනවා හරි ගැටලුවක් තියෙනවා කියන එක. ලෝකයේ විසින් සත්‍ය අවධානය නිවර්තන කලාප ප්‍රතිකර්මයේ විභවයන්. විභවයන් කියන්නේ හැකියාවම තමයි. ශක්තිතාවන් කියලා උනත් කියන්න පුළුවන්. කෙරෙහිද යොමු කළ යුතු වන්නේ. මොකක් ගැනද හිතන්නේ? සත්‍ය අවධානය නිවර්තන කලාප. ඒ කියන්නේ දැන් වැඩිපුර ගොවිතැන්ට යොමු වෙන්නේ වියලි කලාපෙන්නේ. අනිකුත් කලාපවල සීත කලාප මධ්‍යම පළාත් කලාප ඒවා තමයි නිවර්තන කියන්නේ. ඒ කලාප කෙරෙහි වැඩිපුර යොමු වෙන්න ඕනේ. නිවර්තන කලාපයේ ආහාර අවශ්‍යතාව වැඩි වශයෙන් සෞම්‍ය කලාපීය කෘෂිකර්මයේ මාර්ගයෙන් සපයාගත යුතුය යන මතයේ බොහෝසේ බලපෑත්තේ. දැන් නිවර්තන කලාපය කියන්නේ ප්‍රධාන වශයෙන් මේ සීත ප්‍රදේශවල නේද ආහාර භෝග වගාවට සුදුසු නැහැ. මේ වගාව වගේ වල සුදුසුම නැහැ. ඒගොල්ලෝ තමන්ගේ ආහාර
සපයා ගන්න කොහෙන්ද? සෞම්‍ය කලාපීය දේශගුණය කියන්නේ අර වගා කර ප්‍රදේශ වලින් ගන්න. ඊළඟට යන මතේ බොහෝසේ බලපෑත්තේ. එහෙම මතයක් තියෙනවා. වැඩි වර්ෂාපතනයට උචිත උෂ්ණත්වයක්ද ඡේදීගේ පසද ප්‍රාදේශීය රෝගද නිසා නිවර්තන කලාපයේ පිරී ඉතිරී යන දශ ලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාව නඩත්තු කර නොහැකියි තර්ක කර තිබේ. නිවර්තන කලාපයේ තත්ත්වය තමයි ඒක අමාරුයි නඩත්තු කරන්න. මොනවද ඒක තියෙන්නේ? මේ පස හේවිලා ගිහිල්ලා. සරු පසක් නැහැ. නිසරු පසක් තියෙන්නේ. ඡේදීගේ පස කියන්නේ නිසරු පස. ඊගාට ලෙඩ රෝග. ඊගාට වර්ෂාපතනෙ. වැඩි වර්ෂාපතනෙ කලාපී ආගන්න ප්‍රදේශන්නේ. එතකොට මේ හැම තැනකම තියෙන ගැටලුත් එක්ක මේක පවත්වාගෙන යන්න බෑ කියලායි මේ ඡේදෙදි තර්ක කරන්නේ. නේද? මේක අපිට මූලිකව කියනවා මේක පවත්වාගෙන යාමේ ගැටලු තියෙනවා කියලා. දැන් සෞම්‍ය කලාපීය දේශගුණය තුළ වගා කරන ආහාර නිවර්තන කලාපීය දේශගුණය වෙත දෙන්න බෑ. දුන්නාම ඒගොල්ලන්ටත් මදි වෙනවා කියලා මේ කියන්නේ. හොඳයි අපි බලමු. මෙන්න මේ ටිකට මේ අපිට තනි පද හොයන්න පුළුවන්. මෙන්න මේවට අපි කියනවා භූ භෞතික ගැටලු කියලා නේ. මෙන්න මේවා පොදුවේ ගත්තාම මෑතදී කුෂිකර්මයේ මෙහෙම කියලා කියනවනේ මේ. මේවට ඉතින් තේදීගේ පස්ස රෝග නිවාරණය මෙන්න මේ ටික අපිට වැදගත් ටික අපි හදලා ගන්න ඕනේ. දැන් අපි මෙන්න මේ කොටස් ටික වෙන් කරලා ගමු බලන්න. මේ ටික අපිට වෙන් කර ගන්න පුළුවන්. කුෂිකර්මයට පවරයි. අපි වාක්‍ය මාර්ග ගන්නවා. මොන පළවෙනි එක? අපි පළවෙනි වාක්‍ය. මේකේ උඩයට මාරු කරන්න වෙයි බොහෝ අවස්ථාවල. නැත්තම් ගන්න බෑ. ඒත් මේගොල්ලෝ හේතු වල ඵලයයි දෙකක් තියෙනවා. හේතුවයි ඵලයයි දෙපැත්තක තමයි කියන්නේ. මම මේ වාක්‍ය සම්පූර්ණ කරන්න නැහැ කීය කියලා දාලා. කර අපසු යමක්සේ පෙනී ආ හැකිය ඒවා වෙන් කළ ගන්න. මේ ටික මම දැනට මෙහෙම ගන්නවා පස්සට. ඡේද පිටිම ගත්තේ. පස්සේ අදාගමු. මේ වාක්‍ය ටික එකතු කරනවා නමුත් මේ සමහර ඒවා ගෙනල්ලා යට ඉඳන් උඩට ගේන්නේ. මේ තියෙන්නේ ඔය අපිට දීලා තිච්ච ඡේදයෙන් අපි අරගත්ත අපිට වැදගත් කියලා හැංගෙන කොටස් ටික මිසක සාරාංශය නෙවෙයි. ඔය තියෙන සාරාංශය නෙමෙයි අපිට වැදගත් ඒ හැංගෙන කොටස් ටික තමයි අපි ඔය වෙන් කරලා අරගෙන තියෙන්නේ. දැන් අපි මේවා වෙන්ගෙන්ම හදා ගන්න ඕනේ දැන් අපිට මේක වැදගත් වෙන ආකාරය. සේවා වියුක්තිරතර සංවර්ධන රටවල අඩු ආදායම් ප්‍රශ්නයට විසඳුම් කුෂිකර්මයෙන් සෙවිය යුතුය. කවරයි කියන එකෙන් විසඳුම් දැන් අපි ආකේ විතර වෙන් කරනවා. සැපිරිය යුතුයි කියලා නම් සැපිරිය යුතුයි. කුෂිකර්මයෙන් රැකෙනා වූ ජන සංඛ්‍යාවේ নিরপেক্ষ ප්‍රමාණය මේවා අපිට එහෙම කියන්න බෑ. කුෂිකර්මයෙන් ජීවත් වන
ජීවත් වෙන කියලා දානවා. ප්‍රමාණය අනාගත දශක කීපය තුළ වැඩි වෙමින් පැවති. කෘෂිකාර්මයෙන් ජීවත් වෙන නැත්නම් කෘෂිකාර්මික ජීවනෝපායක්. කෘෂිකාර්මයෙන් ජීවත් වෙන කියන්නේ වෙනස් රණේ දැන්. එතන කෘෂිකර්මයෙන් ජීවත් වෙන කියන එකට තමයි ජීවනෝපාය කෘෂිකර්මය. කෘෂිකර්මයෙන් යැපෙන. ප්‍රමාණය අනාගත දශක කිහිපය තුළ වැඩි වී. රැකී ආරක්ෂා සපයා දීමෙන් පමණක් සේවා විමුක්තියට විසඳුම් සොයාගත නොහැකිය. කෘෂිකාර්මික මූලික තත්ත්වවාදය කරා ආපසු යමක් පෙනී ආයක මේක අපිට ගේන්න නම් මෙතේ. මේ වාක්‍ය මෙතන කපලා අරගෙන දශක කිහිපය තුළ වැඩි වී එය කියලා දාගෙන කෘෂිකාර්මික මූලික තත්ත්වවාදයට නැවත යාමකි. රැකී ආරක්ෂා සපයා දීමෙන් පමණක් සේවා විමුක්තියට විසඳුම් සොයා ගත නොහැකිය. මේ වාක්‍යයක් ගේන්න වෙනවා අපිට. මේ වාක්‍යයක් ගන්නවා මෙතෙන් මොකද ඒක ගැන කතා කරන්නේ මෙතෙන්දී. මෙතෙන්ට දාන එක ගන්නලා රැකී ආරක්ෂා සපයා දීමෙන් පමණක් සේවා විමුක්තියට විසඳුම් සොයාගත නොහැකිය. එබැවින් කියලා දාන්න වෙනවා අපිට මෙතෙන්ට. කෘෂිකර්මයේ නැපෙන ප්‍රමාණය අනාගත දශක කිහිපය තුළ වැඩි වී රැකී ආරක්ෂා වලින් පමණක් සේවා විමුක්තිය විසඳිය නොහැක. එබැවින් කෘෂිකර්මයෙන් නැපෙන ප්‍රමාණය අනාගත දශක කිහිපය තුළ වැඩි වී ඒ කෘෂිකාර්මික මූලික තත්ත්වවාදය කරා නැවත යාමකි. සීමිත භූමි ප්‍රමාණයක් කෘෂිකර්මයට අතිරික්ත ජනසංඛ්‍යාව මෑතදී මෙන්න මේ ටික අපිට අවශ්‍යයි මේ අදහස් ටික. නමුත් අපි ඒ ටික වෙන් කරලා ගන්න ඕන. සීමිත භූමි ප්‍රමාණයක් කෘෂිකර්මයට සීමිත භූමි ප්‍රමාණයක් වෙන්න ඕන හරියන්නේ. ප්‍රමාණයක් කෘෂිකර්මයට අතිරික්ත ජනසංඛ්‍යාව මෑතදී නිවර්තන කලාපයේ ආහාර අවශ්‍යතාවය වැඩි වශයෙන් සෞම්‍ය කලාපයේ කෘෂිකර්මය සොයාගත යුතුයි යන මතයත් බොහෝසේ බලපෑත්තේ. සීමිත භූමි ප්‍රමාණයක් කෘෂිකර්මයට අතිරික්ත ජනසංඛ්‍යාව මෑතදී නිවර්තන කලාපයේ ආහාර අවශ්‍යතාව. අපි එතෙන්දී ගමුකෝ මේ ටික. සීමිත භූමි ප්‍රමාණයක් කෘෂිකර්මයට අතිරික්ත ජනසංඛ්‍යාවත් නිවර්තන කලාපයේ ආහාර අවශ්‍යතාව වැඩි වශයෙන් සෞම්‍ය කලාපයෙන් සපයාගත යුතුයි යන මතයක් ඇත. සපයාගත යුතුයයි කියලා දාමු. යන ඕනේ. යයි මතයක් ඇත. ඔන්නෝක දැම්මා. බොහෝසේ බලපෑත්තේ කියන කෝණය අපිට. එතන නැත්තම නේද යලා ගියා. සේවා විමුක්තිය කියන්නේ. වැඩි වර්ෂාපතනයක්ද උචිත උෂ්ණත්වයේද සේදිගේ පසද වෙනුවට කියන අපි භූ භෞතික සාධක. භෞතික සාධක හා කාල ගුණික සාධක, දේශ ගුණික සාධක. භෞතික සාධක භූ භෞතික කියලා දාමු.
ඒක පොළොව සම්බන්ධයෙන් විතරයි ඒ භෞතික සාධක. වූ භෞතික සාධක වූ භෞතික සාධක ප්‍රාදේශීය රෝග නිසා නිවර්තන කලාපයට පිරි ඉතිරි යන නිවර්තන කලාපයට අධික ජන සංඛ්‍යාව නඩත්තු කරන හැකියාව භූභෞතික සාධක ප්‍රාදේශීය රෝග නිසා නිවර්තන කලාපයට නෙවෙයි කලාපයේ අධික ජන සංඛ්‍යාව නඩත්තු කර නොහැකියයි තර්ක කර තිබේ. මේකයි මතයක් ඇත. මතයක් තිබේ. සේවා වියුක්තියට වඩා සංවර්ධනය වූ රටවල අඩු ආදායම් ප්‍රත්‍යයට විසඳුම් ප්‍රතිකර්මයෙන් සැපිරිය යුතුයි. රැකී ආරක්ෂා වලින් පමණක් සේවා වියුක්තියට සේවා වියුක්තිය විසඳිය නොහැකිය. එබැවින් කෘෂිකර්මයන් යැපෙන ප්‍රමාණය අනාගත දශක කිහිපය තුළ වැඩි වී එය කෘෂිකාර්මික මූලික තත්ත්වවාදයේ කරා නැවත යාමකි. නිවර්තන කලාපයේ ආහාර අවශ්‍යතාව වැඩි වශයෙන් සෞම්‍ය කලාපයෙන් සපයාගත යුතුයි මතයක් ඇත. භූභෞතික සාධක ප්‍රාදේශීය රෝග නිසා නිවර්තන කලාපයේ අධික ජන සංඛ්‍යාව නඩත්තු කර නොහැකියයි මතයක් තිබේ. එමෙන්ම භූභෞතික සාධක ප්‍රාදේශීය රෝග නිසා නිවර්තන කලාපයේ අධික ජන සංඛ්‍යාවද නඩත්තු කළ නොහැකියයි පැවසේ. අනේ ඔන්න ඔය ටික තමයි අපි ගන්න තියෙන්නේ 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23 24 25 26 27 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 ඒක 62 63 64 65 66 67 70යි. හරිනේ. ඒතර වචන 70 75 අතර ගණකින් යන කියන්නේ වචන තියෙන්නේ 70යි. අලියන වචන ගණන 70යි. වචන ගණන කීයද 70යි මාතෘකාව තමයි මොකද්ද අපිට මේකේ දාන්න පුළුවන් මාතෘකාව? සේවා වියුක්තිය ප්‍රතිකාරය. සේවා වියුක්තිය ප්‍රතිකාරය. ඔයගේ මාතෘකාවක් ඔබට යොදා ගන්න පුළුවන් මේකෙදි මූලික වශයෙන්. සේවා වියුක්තියට වඩා සංවර්ධනය වූ රටවල අඩු ආදායම් ප්‍රශ්නයට විසඳුම් කෘෂිකර්මයේ සැපිරිය යුතුයි. මේක තමයි මූලික අදහස යාලා කියන. ඊගාව එක තමයි මේ රැකී ආරක්ෂා වලින් විතරක් දෙන්න බෑ කියනවා. එතන මේ අවශ්‍යම ඔක්කොම සේවා වියුක්තියට අදාළ කොටස සම්පූර්ණව දෙන්න බෑලු ඒගොල්ලන්ට රැකියාව දෙන්න නැහැලු. ඒ නිසා තමයි මේ කියන්නේ කුෂ්කර්මාන්තයට යොමු වෙන්න ඕන කියලා. නමුත් ඉතින් නිවර්තන කලාපය ගත්තාම නේද? එහෙ වගා කරන්නේ නැහැ. ඒවා මොකද කරන්නේ? ඒ පැතිවල මිනිසුන්ගේ ආහාරමය අවශ්‍යතාවත් ඉටු කරලා දෙන්නේ සෞම්‍ය කලාපයේ දේශගුණයක් සහිත පැතිවලින් කියලා මේ ලේඛකයා අපිට කියනවා. ඒක තමයි අපි කෙටි කරලා වචන 70කට අදාළ 71ක් කියන්නේ. වචන 71යි කියලා දැම්මේ. ඔන්න ටීචර් එක මේකේ වචන 75කට තමයි ලියන්න කියන්නේ. ඒතර වචන 71යි කියන්නේ හොඳ ප්‍රශස්ත වචන මට්ටමක්. ඔන්න ඒ විදිහට මේක ලියා ගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. මේක කතා කළේ කීවෙන් කේද? තුන්වෙනි ඡේදනේ. අපි තව ඡේදයකට යමු බලන්න. ගොවිකම් අමාත්‍යාංශයේද මෑතදී නුවර ප්‍රදේශයේ වතු 12ක් පමණ අත්පත් කරගෙන ඇති බව තමුන්නාන්සේලා දන්නවා ඇත. 아무තු විදියකට තමයි වැඩේ පටන් ගන්නෙ. මේ කෙරී ඇත්තේ උඩරට භූමි පුනරුත්ථාපන යෝජනා ක්‍රමයේ සම්බන්ධයෙන්. ඒකෙන් කියන්නේ මොකද්ද? උඩරට භූමි පුනරුත්ථාපන
මොකක්ද ඒකට කියන්නේ පුනරුත්ථාපන යෝජනා ක්‍රමයෙන් උඩරට භූමි පුනරුත්ථාපන යෝජනා ක්‍රමයෙන් වතු 12ක් රජයට පවරාගෙන ඇත. පමණක් නේද? වතු 12ක් පමණක් රජයට පවරාගෙන ඇත. අත්පත් කරගෙන නැති කියන්නේ රජයට පවරා ගන්නවා. මේ ප්‍රදේශවල කම්කරු තත්ත්වයේ සම්බන්ධයෙන් මෙයින් ඇති කෙරෙන ප්‍රතිඵලය එතරම් උසස් නොවේ. කම්කරුවන්ට ඇති කරන ප්‍රතිඵලය උසස් නැහැලු. වෙයි කියලා බලමු. මක්නිසාද යත් 100 ගණන් ඇති වතු වලින් 12ක් එතරම් විශාල කොටසක් නොවීමලු. 12ක් ගන්නවා කියන්නේ මේ උඩරට තියෙන වතු සංඛ්‍යාවත් එක්ක බැලුවාම මේ කම්කරුවන්ට ලොකු හානියක් වෙන්නේ නැහැ. ඊගව එක 12ක් එතරම් විශාල කොටසක් නොවීම. මක්නිසාද යත් 100 ගණනක් වතු වලින් 12ක් දක්වනකොට ඒක ලොකුවට දැනෙන්නේ නැහැ කියලා මේ කියන්නේ. එහෙත් ප්‍රතිපත්ති වලට අනුකූල කරුණක් හේයි කෙසේ හෝ මේ වැදගත් දෙයි. මොකද්ද වැදගත් දෙයි? අර ඉඩම් 12ක් පවරගත්ත එක බොහොම වැදගත් දෙයක් කියලා කියනවා. මේ වතු කුඩා කැබලි වලට කොටස් කෙරුණේ නම් එවිට කුඩා වතු වල යොදවන අනියම් කුලිය ශ්‍රමය අනුව කිසියම් වෙනසක් ඇති කෙරේ. ඒ කියන්නේ අනියම් කම්කරුව ගන්න වෙනවනේ අපිට මේ කුඩා වතු වල වැඩ කරන්න. නේද? එතකොට ඒකෙදි යන්න ගැටලුවක් මතුවෙනවා කියලා කියනවා. නියම කුලීකරුවෝ කියන්නේ ඒකයි. සත්‍ය ලෙසම මේ කුඩා වතු වලට සාමාන්‍ය වශයෙන් කුලියට ගනු ලබන ස්ථාවර කම්කරුවෝ අවශ්‍ය නොවේදී. මේ පොඩි වතු වලට ස්ථාවර කම්කරුවෝ ඕනේ නැහැ. ඒක කාලෙකට විතරයි ඒ වගේ නේද? ඒ කුලී කාර්යයන් තිබුණේ. ඒකට හැමදාටම ඕනේ නැහැ. සත්‍ය ලෙසම මේ කුඩා වතු වලට සාමාන්‍ය වශයෙන් කුලියට ගනු ලබන ස්ථාවර කම්කරුවෝ අවශ්‍ය නොවේදී. සීමා සහිත කාල පරිච්ඡේදයක් තුළදී සමහර දිනවල පමණක් දෛනික වැටුප් ගෙවීමේ ක්‍රමයේ මත යොදවන කම්කරුවන්ගේ සේවය වුවමනා කෙරේ. මෙන්න මේක මෙතෙන්දි දෙකක් කියනවා. මම මේ දෙක වැදගත් කියලා දැනට ගන්න. අනෙක් අතට ගොවිකම් අමාත්‍යාංශයේ සැලසුම් අනුව මේ වතු සමුපාකාර ගොවිපළවල් ලෙස පාලනය කිරීමට පියවර ගනු ලබන බව පෙනේ. ගොවිකම් අමාත්‍යාංශය කියන්නේ කෘෂිකාර්මික අමාත්‍යාංශය. ගොවිකම් අමාත්‍යාංශය අනුව සමුපාකාර ගොවිපළවල් ලෙස පාලනය කරන්න පියවර ගන්නවා කියලා කියනවා. දේව කරනකොට ඉතින් ඔක්කොම වෙන්න ඕන ටික වෙලා ඉවරයි. ඕකට කමිටුවක් පත් කරලා නේද ඕක ගැන හොයලා ඒවා කරනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රතිඵල ලදහොත් එවිට ශ්‍රම බලකාය කෙරෙහි කරන බලපෑම හේතු කොටගෙන දැනට වඩා කම්කරු පිරිසකට වටුප් ලැබෙන රැකියාව ලැබෙනු ඇත. ඒක හරි ගියොත් මීට වැඩිය රැකියාව නැත්තම් වටුප් හම්බ වෙන රැකියාවල් දාන්න පුළුවන් කියලා කියනවා. මේ වතු සමුපාකාර සමිතිය අතරපත් වූ කල හුදෙක් පඩිපත විශාල වනු ඇත. හුදෙක් කියන්නේ අවස්ථාවල පඩිය ටිකක් වැඩි වෙලා එනවා. ඒ හේතුවෙන් බොහෝ දෙනා පඩි ලැයිස්තු වලට තම නම ඇතුළත් කර ගැනීම පිණිස සමුපාකාර සමිතිය වලට බැඳීමට උත්සාහ කරනු ඇත. වැටුප් ප්ලේ කරනවට නේද? අර තමන්ගේ නම දාගන්න අවශ්‍ය නිසා සමහර විට එහෙම ඇතුල් වෙන්න පුළුවන්ලු සම්පකාර සමිතියට. ඒක ඒකට අහිතකර බලපෑමක් ලෙස එයා පෙන්නලා දෙනවා. මොවුන් වර්ෂයකට දින 250ක් වැඩ කරන නියම ලෙස රැකියාවේ යෙදෙන පිරිසක් යයි මෙයින් අදහස් නොකේ. දැන් අනිවාර්යයෙන්ම තව 250ක් මේගොල්ලෝ වැඩ කරනවා කියලා හිතන්න බෑ. පරිපතේ වැඩියෙන් නම් ඇතුළත් කර තිබෙන නිසා කම්කරු ශක්තිය තත්ත්වය හොඳ අතර හැරෙන්නට පුළුවන්. ඒ කම්කරුවන්ගේ අර වැටුප් ප්ලේ කරන නම තියෙන නිසා සම්පකාර සමිතිය වල තියෙන වැටුප් ප්ලේ කරන නම් තියෙන නිසා ඒගොල්ලන්ට පොඩි ස්ථාවර භාවයක් තියෙනවා. ස්ථාවර භාවයක් තියෙනවා කියලා කියනවා. එහෙත් අනෙක් අතට වඩා සියුම් ලෙස වැඩ කෙරේද යනු විවෘත ප්‍රශ්නයයි. හරියටම වැඩේ කරයිද මෙයාලා මේකට ගියාට වැඩේ කරයිද නොකරයිද කියලා කවුද දන්නේ. එයාලා යන්නේ වැටුප ගැන බලාගෙන. හරි. ඒකයි ඒ කියන්නේ. මේ රටේ පමණක් නොව අනෙකුත් සංවර්ධනය වන බොහෝ රටවලද මේ පිළිබඳව මා ලබා ඇති පළපුරුද්ද අනුව මේ තරම් අහිත කරනෝයි. ඒක එච්චර හොඳ නැති දෙයක් නෙවෙයි. සම්පකාර සමිති ව්‍යාපාරයක් එබඳු අයහපත් සංවිධානයයි මේන් අදහස් නොකෙරේ. සම්පකාර ව්‍යාපාර හොඳ නැතිව කියලා එහෙම කියවෙන්නේ නැහැ මේක තුල කියලා එයා කියනවා. අවසානයේ තමයි එයා ඒක කියන්නේ. මේ සම්පකාර ව්‍යාපාරය තුල
ඒක නරක දෙයක් නෙමෙයිලු මේ දැන් අර අපි කතා කළේ. ඒවා නරක දේවල් නෙමෙයි. නමුත් ඒ පොඩි පොඩි ගැටලු ඉතුරු වෙච්ච දේවල් කියලා මේ ලේඛකයා අපිට කියනවා. මෙතන අලුත් වචනයක් දානවානේ. ගොවිකම් අමාත්‍යාංශයේ මෑතදී නුවර ප්‍රදේශයේ වතු 12ක් පමණ අත්පත් කරගෙන ඇති බව තමුන්නාන්සේලා දන්නවා. තමුන්නාන්සේලා දන්න කතාව ඕනේ නැහැ. මේගොල්ලෝ ගොවිකම් අමාත්‍යාංශය කියලා මේ වචනේ යොදලා තියෙනවා. නේ. ඒ නිසා අපිට ඒක වෙනස් නොකර ගන්න වෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය කියන එක තමයි ඔය නේද? එහෙම දාමුද? කෘෂිකර්ම අමාත්‍යාංශයේද මෑතදී නුවර ප්‍රදේශයේ වතු 12ක් පමණ අත්පත් කරගෙන ඇති බව තමුන්නාන්සේලා දන්නවා ඇති. දන්න බෑනේ නේද? ඔතෙන්ට ගන්නවා. කෘෂිකර්ම කියලා දානවා මේක. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහනුවර වතු 12ක් පමණ පමණක් අත්පත් කරගෙන ඇත. තමුන්නාන්සේලා දන්නවා ඇති ඒක වැඩක් නෑ අපිට. හරි. ඕන කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහනුවර වතු 12ක් පමණ අත්පත් කරගෙන ඇත. වතු 12ක් ඒගොල්ලෝ අරගෙන තියෙනවා. මේකේ මෙන්න මේක අපි ගන්නවා පුනරුත්ථාපන යෝජනා ක්‍රමය මම මේ වාක්‍යයට මෙතෙන් දානවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පුනරුත්ථාපන යෝජනා ක්‍රමය මගින් මහනුවර අනිතන මහනුවර වතු 12ක් පමණක් අත්පත් කර ගන්නවා කියන්නේ ඒකම කියන්නේ අල්ලාගෙන කෙලින් ගන්න නෙවෙයි අත්පත් කරගෙන ඇත අත්පත් කර ගන්නවා කියලා තමයි ඒකට අපිට කියන්න තියෙන්නේ. මේ ප්‍රදේශවල කම්කරු තත්ත්වයේ සම්බන්ධයෙන් මෙයින් ඇති කරන ප්‍රතිඵල තරම් උසස් නොවේ. මක්නිසාදයක් 100 ගණන් ඇති වතු වලින් 12ක් තරම් විශාල කොටසක් නොවීමයි. එහෙත් ප්‍රතිපත්ති වලට අනුකූල කරුණක් හේයින් කෙසේ හෝ මේ වැදගත් වේ. ඒකෙදි අපිට කියනවා මේකේ ඍජු බලපෑම් කියලා එකක් ගන්න හැකි. ඍජු බලපෑම් නොමැති වුවද කියලා මම කියන දානවා. ඍජු බලපෑම් නොමැති වුවද මොකද ඊගාට වෙන්නේ මෙතන? ප්‍රතිඵලය යහපත් නැත. යහපත් නැත කියලා ඔන්න දෙලින්ම කිව්වා. ප්‍රතිඵලය යහපත් නැහැ. නේද? ප්‍රතිපත්තියට අනුකූලව නම් ඒක හොඳයි. ප්‍රතිඵල යහපත් නැති වුවද මම මෙතෙන් දා ගන්නවා. ප්‍රතිපත්තිමේ තීරණයක් ලෙස වැදගත්ය. ප්‍රතිපත්තිමේ තීරණයක් විදිහට ඒක වැදගත්. අපිට වැඩක් නැහැලු ඒකෙන් පළක් නැහැලු. නමුත් ප්‍රතිපත්තිමේ තීරණයක් විදිහට ඒක හොඳයි කියලා කියනවා. නේ. වතු කුඩා කැබලි වලට කොටස් කරනම් එවිට කුඩා වතු වල යොදවන අනියම් කුලී ශ්‍රමය අනුව කිසියම් වෙනසක් ඇති කෙරේ. ඒතර අනියම් කුලී ශ්‍රමයක් යොදවන්න පුළුවන් නිසා. සත්‍ය ලෙස මේ කුඩා වතු වලට සාමාන්‍ය වශයෙන් කුලියට ගන්න ලබන ස්ථාවර කම්කරු අවශ්‍ය නොවේ. කුඩා වතු වලට ස්ථාවර කම්කරුවන් නැත. අවශ්‍ය නැත කියලාම ලියන්නේ. අවශ්‍ය නැත. ඇත්තටම ඕනේ නැහැ. කුඩා වතු වලට ස්ථාවර කම්කරු පිරිසක් අපිට
තියාගන්න ඕනේ නැහැ වැටුප් ගෙවුවෝ. ඒකෙන් පළක් නැහැ ඒගොල්ලන්ට වැඩක් නැහැ. ගොවිකම අමාත්‍යාංශයේ සැලසුම් අනුව මේ වතු සමුපාකාර ගොවිපළවල් ලෙස පාලනය කිරීමට පෙරගන්න ලබන බව පේනවා. අර 12. හරිද? ඒවා මම මෙතනින් ගන්නවා මෙන්න මේ සමුපාකාර සමිතිය ලෙස පාලනය කරන්න හදනවා කියන එක. මම මේ මෙතෙන්ට දානවා මේ වාක්‍ය අදහස. යෝජනා කරන මහනුවර වතු 12ක් පමණ අත්පත් කරගෙන ඇත. සමුපාකාර ගොවිපළවල් ලෙස පාලනය කිරීමට පියවර එම වතු අන්න ඒව ගැන දැනුයි කියන්නේ යාලා. එම වතු මොන විදිහටද? සමුපාකාර ගොවිපළවල් ලෙස පාලනය කිරීමට පියවර ගනි. පියවර ගනි. ඉවර කරන්න යා. එම වතු සමුපාකාර ගොවිපළවල් ලෙස පාලනය කිරීමට පියවර ගනි. ඒක ඕන. අර අත්පත් කරගත්තලු ඒව මෙහෙම කරනවලු. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රතිඵල ලදහොත් එවිට ශ්‍රම බලකාය කෙරෙහි කෙරෙන බලපෑම හේතු කොටගෙන දැන්ට වඩා කම්කරු පිරිසකට වැටුප් ලැබෙන රැකියාව ලැබෙනු ඇත. ඒ කියන්නේ මොකද්ද? එවිට රැකියාව උත්පාදනය වේ. එවිට නව කියන්නේ බෑ. එවිට රැකියාව උත්පාදනය වැඩි. මොකද මම අලුතෙන් ඒක දාගත්තා. මේවා මේ යටම ඡේදයේ තියෙන්නේ මම මෙතෙන්ට ගන්නවා මට මෙතෙන්ට ඒවා අවශ්‍යයි කියලා හිතෙන නිසා. අවශ්‍යයි හිතෙන නිසා නෙමෙයි අවශ්‍ය නිසා. දැන් මේකේ පඩිපත විශාල වෙනවා. ඒ කියන්නේ මොකද්ද? පත්තු කාල හුදෙක් පඩිපත විශාල වෙනවා. පාලනය වැඩි වේ. එමගින් කම්කරු වැටුපද ඒක නෙවෙයි කියන්නේ. ලබන ලාභයේ රිනුන කම්කරුන්ගේ වැටුපත් වැඩි වෙනවා. හරිද? දැන් පඩිපත විශාල වේ කියන්නේ ලැබෙන වැටුප වැඩි නේද? ඒක නේද? ඔව්. නම් ඇතුළත් ප්‍රකාශයෙන් සම්පූර්ණ සම්පූර්ණ බැඳීමට උත්සාහ කරනු ඇත. මොවුන් වර්ෂයකදී දින 250ක් වැඩ කරන නියම ලෙස රැකියාව යෙදෙන පිරිසක් යයි මෙයින් අදහස් නොකෙරේ. හරිද? ඒක ඕනේ අපිට කම්කරු වැටුප්ද වැඩි වෙයි. ඒක ඕනේ. ඒකට අපි ගත්තේ පඩිපතේ වැඩියෙන් නම් ඇතුළත් කර තැබීම නිසා කම්කරු ශක්තිය තත්ත්වය හොඳ අතර හැරෙන්නට පුළුවන්. මොකද කියන්නේ? වැඩි වේ ඒ කම්කරු අර තත්ත්වය කියන්නේ අපි ඒකට කියනවා සුබ සාධනෙ. කම්කරු සුබ සාධනෙ ඉහළ යා හැක. ඉහළ යයි. දැන් හොඳ වැටුපක් ලැබෙනකොට කම්කරු සුබ සාධනෙ ඉබේම ඉහළ යනවා. මේක තමයි කියන්නේ. කම්කරු ශක්තිය තත්ත්වය හොඳ අතර හැරෙන්න පුළුවන් කියන්නේ ඒකයි. ඒත් අනෙක් අතර වඩා සියුම් ලෙස වැඩ කෙරේද යන විවෘත ප්‍රශ්නයයි. මොකද්ද? ඒත් ප්‍රතිඵල නැත්තම් ප්‍රතිඵල නෙමෙයි කර කියන්නේ අපිට ඵලදායීතාවය කියලා කියනවා. ඒත් ඵලදායීතාවය තාව පිළිබඳ ගැටලු ඇති වේ. ඵලදායීතාවය පිළිබඳ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒත් නේද? ගැටලු ඇති වෙන ඵලදායීතාවය පිළිබඳ. ඊගාට කියනවා මේ රටේ පමණක් නොව අනෙකුත් සංවර්ධනය වන බොහෝ රටවලද මේ පිළිබඳව මා ලබා ඇති පළපුරුද්ද අනුව මේ තරම් හිතකර නොවේ. එය අහිතකරය. ලේඛකයාගේ අත්දැකීම අනුව ලේඛකයාට අනුව ඒ අහිතකරය. එයාට අනුවනේ මගේ කියලානේ කියන්නේ. මේ රටේ පමණක් නොව අනිකුත් එයාගේ සමපක්කාර සමිති ව්‍යාපාරක ඉබඳු අයහපත් සංවිධානයෙන් මේන් අදහස් නොකරයි. ඒක අපිට කියන්න අවශ්‍ය නැහැ. හරිනේ. සමපක්කාර ව්‍යාපාරයක් අයහපත් නැත කියන එක අපි ආයපහුව කියන්න ඕනේ නැහැ. ඒක එහෙම කරනවා කියලා අපි දැන් කිව්වේ. දැන් නිකන් කියවලා බලන්න. අදහසක් ආවද කියලා.
රසකාවන හරි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පුනරුත්ථාපන යෝජනා කෘෂිකර්ම අමාත්‍යාංශයේ යහදුනේ පුනරුත්ථාපන යෝජනා ක්‍රමය මගින් මහනුවර වතු 12ක් පමණක් පවරාගෙන නැත කියලා ලියමු. අත්පත් කර ගන්නවා කියන්නේ පවරාගෙන නැත. එම වතු සමෝපාකාර ගොවිපළවල් ලෙස පාලනය කිරීමට පියවර ගනී. එවිට රැකියා උත්පාදනය වැඩි වේ. එමගින් කම්කරු කැටපද වැඩි වේ. ඒ කම්කරු සුබසාධනයේ එයින් කම්කරු සුබසාධනයේ ඉහළයයි. ඒත් ඵලදායීතාවය පිළිබඳ ගැටලු ඇති වේ. ලේඛකයාට අනුව එය අහිතකරයි. ඍජු බලපෑම් නොමැති වූවද ප්‍රතිඵලය යහපත් නැති වූවද ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස වැදගත්ය. ඉහත කාර්යයේ ඍජු බලපෑම් නොමැති වූවද ප්‍රතිඵල යහපත් නැති වූවද ඒ කියන්නේ අයහපත් ඍජු බලපෑම් නොමැති වූවද ප්‍රතිඵල යහපත් නැති වූ කියන්නේ අයහපත් ප්‍රතිඵල ලැබුණද ඒක කියන්නේ අයහපත් ප්‍රතිඵල ලැබුණද ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස එය ඉතා වැදගත්ය. කුඩා වතු වලට කම්කරුවන් අවශ්‍ය නැත. මේක මෙතෙන්ට හරියන්නේ නැහැ. නේද මෙතෙන්දී අපි තිබුණේ මොකද්ද? කුඩා වතු වලට ස්ථාවර කම්කරුවන් අවශ්‍යයි. ඒක කොහොමද යන්නේ කෘෂිකර්ම ආයතනයේ පුනරුත්ථාපන යෝජනා කරන මහනුවර වතු 12ක් පවන් පවරාගෙන නැත. එම වතු සමපකාර ගොවිපළවල් ලෙස පාලනය කිරීමට පියවර ගනිමින් සිටී කියලා ලියනවා මම. මොකද මේක ගනිමින් සිටී. හරියටම කියන්නේ නැති නිසා. ඒකට රැකියා උත්පාදනය වැඩි වේ. එමගින් කම්කරු වැටුපද වැඩි වේ. රැකියා උත්පාදනය වැඩි වී එමගින් කම්කරු වැටුපද වැඩි වේ. එයින් කම්කරු සුබසාධනයේ ඉහළයයි. එහෙත් ඵලදායීතාවය පිළිබඳ ගැටලු ඇති වේ. ඉහළයයි. කුඩා වතු වලට ස්ථාවර කම්කරුවන් අවශ්‍ය නැත. අවශ්‍ය නොවන බැවින් මගේ වාක්‍යය සකස් කරන මා පල්ලෙන් විචේ නොවන බැවින් ලේඛකයාට අනුව එය අහිතකරය. ඉහත කාර්යයේ ඍජු බලපෑම් නොමැති වුවද මොකද ඉහත කාර්යය අන්නර මේකනේ. ඒ කියන්නේ අමිත දාම ඉහත කාර්යය කියන්න ඕනේ නැහැ. වතු පවරා ගැනීම. ගැනීමෙන් ඇති වූ ඍජු බලපෑම් නොමැති වුවද අයහපත් ප්‍රතිඵල ලැබුණද ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස ඒ ඊට වැදගත්ය. ඔච්චරයි අපිට මේක ලියන්න තියෙන්නේ බලන්නකො. ඔඩිලිවාන් ප්‍රමාණවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පුනරුත්ථාපන යෝජනා ක්‍රමයේ මගින් මහනුවර වතු 12ක් පමණක් පවරාගෙන ඇත. එම වතු සමපාකාර ගොවිපළවල් ලෙස පාලනය කිරීමට පියවර ගනිමින් සිටී. එවිට රැකියා උත්පාදනය වැඩි වී එමගින් කම්කරු වැටුපද වැඩි වේ. එයින් කම්කරු සුබසාධන ඉහළයයි. එහෙත් ඵලදායීතාවය පිළිබඳ ගැටලු ඇති. කුඩා වතු වලට ස්ථාවර කම්කරුවන් අවශ්‍ය නොවන බැවින් ලේඛකයාට අනුව එය අහිතකරයි. ජය නැත්කනෝනේ. වතු පවරා ගැනීමෙන් ඇති වූ ඍජු බලපෑම් නොමැති වුවද අයහපත් ප්‍රතිඵල ලැබුණද ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස ඒ ඉතා වැදගත් වේ. ඒ කියන එක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20 21 22 23 24 25 30 31 32 33 34 35 36 37 38 49 50 51 52 53
පස්සත් පාසර පාන 60 61 62 63 64 65 66 වචන 80ක් 85ක් අතර සංඛ්‍යාවෙන් තමයි ඡේදය ලියන්න කියලා කියන්නේ. එතකොට 76යි. දැන් 77යි. වචන 77යි. වචන ගණන කතා කරලා වචන ගණන සම්ප කතා ගන්න ඕනේ. වචන ගණන 77යි. ඊගාට මාතෘකාව. මොකක්ද දාන්නේ? ඒකේ හදන්න බෑ. නෝන් බෑන් ලේඛකයට අනුව ඒ අහිත කරේ. මොකක්ද ගන්න මේක? වතු පවරා ගැනීම හා ආර්ථිකය. වතු පවරා ගැනීම හා කම්කරුවා. වතු පවරා ගැනීම හා කම්කරුවා. අපිට මාතෘකාවක් යොදා ගන්න පුළුවන් නේද ඒ වගේ. වතු පවරා ගැනීම හා කම්කරුවා වගේ කතා ගන්නවා. වචන එතන කියන්නේ ඒගොල්ලෝ 80ක් 85ක් අතර ගන්න කියන්නේ. හරි. විවර්තන කලාපයේ කතාව තිබුණ කලින් එකේ නේද? විවර්තන කලාපයේ කතාවක් කියනවා නේද මේක? ඔව් විවර්තන කලාපයේ කිව්වේ කලින් එකේ. මේක තිබුණේ නැහැ. මෙන්න මේක. මේක ගන්න පුළුවන්. මේක උත්තර පත්‍රයක ආපු එකක්. මම මේක බලන්න නැතුව ඔයාලගේ මේ සාරාංශය ඇදුවේ. ඒගොල්ලෝ අපිට මෙන්න මෙහෙම වාක්‍ය ටිකක් දීලා තියෙනවා මාකින් එකේ. කළමනාකරන නිලධාරී විභාගයක මේක දුන්න එකක්. ඒකේ මාකින් එකේ මෙන්න මෙහෙම වාක්‍ය ටිකක් එයාලා කියලා තියෙනවා. හරිද? කෘෂිකාර්ම අමාත්‍යාංශයේ පුනරුත්ථාපනයේ හරහා වතු පවරා ගැනීම වන පළවෙනි එක. හරිනේ? අපි ඒක අරගෙන තියෙනවා කෘෂිකාර්ම අමාත්‍යාංශයේ පුනරුත්ථාපන යෝජනා ක්‍රමයේ මගින් මහනුවර වතු 12ක් පමණ පවරාගෙන ඇත කියලා. ඒක අරගෙන තියෙනවා අපි. නේද? වතු පවරා ගැනීම ගැන තියෙන්න ඕන. ඊගාව එක තමයි කම්කරුවන්ගේ සුබ සාධනයේ හා ඒහා සම්බන්ධව ඇතිවන තත්ත්වයන් පිළිබඳ විග්‍රහ කිරීම. එහෙම එකක් අපි කරලා තියෙනවද? කම්කරුවන්ගේ සුබ සාධනයේ හා ඒහා ඇතිවන තත්ත්වයන්. අමිතින් එවිට රැකියා උත්පාදනයේ වැඩි වී කම්කරු වැටුපද වැඩි වී. එයින් කම්කරු සුබ සාධනය ඉහළයයි. ඒ කියන්නේ ඒක. සම්පාකාර ගොවිපළවල් වශයෙන් පාලනය කිරීමෙන් ඇති වෙන වාසි. ඒවමයි නේද මේ තියෙන්නේ. සම්පාකාර ගොවිපළවල් ලෙස පාලනය කිරීමට යොදා ගන්නවා කියලා කියනවා. ඒකම එහි පවතින අහිතකර බලපෑම් පිළිබඳව සඳහන් වෙන්න ඕනේ. මොනවද අහිතකර බලපෑම් මේකේ? මේ ලේඛකයාට අනුව අහිතකරයි කියලා කියනවා. අපි කුඩා වතු වලට ස්ථාවරකම් කරවන්න අවශ්‍ය නොවන බැවින් ලේඛකයාට අනුව ඒ අහිතකරයි. මේ තියෙන්නේ මේවා තියෙන්නේ අහිතකර තත්ත්වයම තමයි. ඍජු බලපෑම් නැතිවීම ඊගාවට පවරා ගැනීම නැතිව අයහපත් තත්ත්වයන් පිළිබඳවද තොරතුරු ඉදිරිපත් කර ඇත. ඔන්න ඔය ටික තමයි ඒගොල්ලෝ කියන්නේ අපි ඊට අදාළව
වාක්‍ය ටික පෙළ ගස්සලා තියෙනවා. මෙන්න මේ දෙකේ විතරක් අපේ මේ වෙනසක් තියෙනවා. මේ වාක්‍යයයි මේක කලින් කියනවා යාලා. ඒකේ අපිට කැමැති පරිදි මේක යොදන්න පුළුවන් තැන් තැන් වලට වෙනස්කම් ඇති වුණාට. එහෙනම් ඡේදය තුල එකම විදිහට ගන්න බෑ මේකේ. කරුණු කීපයක්නේ දීලා තියෙන්නේ. ඒ නිසා අපිට ගන්න බෑ සම්පූර්ණම එකටම ගලපලා ගන්න අමාරුයි. මම මෙතන මේ ගොවිකම් අමාත්‍යාංශය කියන එක වෙනුවට තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියලා දාගත්තේ. මොකද ගොවි කියන්නේ කෘෂි කියන එක, කම් කියන්නේ කර්ම කියන එක. මේගොල්ලොත් ගන්න කෘෂි කාර්මික කියලා ගන්න. හරිනේ. ඒක තමයි ඒතකොට පිළිතුරු සාරාංශයක් ලෙස අපිට ලබා දීලා තියෙන්නේ. හරි. අපි මූලිකව හතරක් අද දවසේ සාකච්ඡා කරන්නේ 2යි 3යිද කතා කරන්නේ. 2යි 3යි නේ. අනේ 4යි. අපි ඡේද 4ක් අද දවසේ අපි සාකච්ඡා කරලා තියෙනවා. මෙන්න මේක සරල ඡේදයක් මේක බැලුවහම. අශෝක යුගයේ බුද්ධ ආගමේ දියුණුම යුගයේ කියලා කතා කරමු. එක. ඊගාට මේ ගොවිතැනින් ලැබෙන ආදායම් මට්ටම නිශ්චය කිරීමේදී කියලා කිව්ව එකේ අර ඒක ටිකක් ලොකු ඡේදයක්. නමුත් වචන ගාන 180 ගානක් නේද මේක තියෙන්නේ. ඉඩම් අයිතිවන්ට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියන කාරණාව. ඊගාට මෙන්න මේ අර නිවර්තන කලාපයේ හා සෞම්‍ය කලාපයේ පිළිබඳ තොරතුරු සඳහන් වෙච්ච ඡේදය මේක ලොකු ඡේදයක් අපි මේ අකුරු ගාන අකුරු සංඛ්‍යාව ප්‍රමාණය පොඩි කරලා තියෙන නිසා තමයි මේක පේන්නේ නැත්තේ හරියට. ඔය තියෙන ඡේදේ. ඊගාට මෙන්න මේක ගොවිකම් අමාත්‍යාංශයේ මෑතදී මේ වතු පවරා ගැනීම සම්බන්ධයෙන් මම අර කියවපු ඡේදේ. ඒ තමයි අපි අන්තිම ඡේදය හැටියට කළේ. හරිද? එතකොට ඔන්න මේ ඡේද 4 අද දවසේ අපි සාකච්ඡා කරා. නැවත ඔයාලට පේපරයක් දීලා තියෙනවා. ඒක අපි සෙනසුරාදා දවසේ සාකච්ඡා කරනවා. පන්තියේදී. ඒකට පිළිතුරු ලියලා සූදානමින් එනවා නම් නේද වඩා සක්‍රියව ඒ කාර්යය ඉටු කර ගන්න පුළුවන්. ඒ නිසා ඒකට එනකොට මොඩල් පේපර් අංක 3 ආදර්ශ ප්‍රශ්න පත්‍ර අංක 3 සම්පූර්ණ කරගෙන එන්න. එතකොට ඒක පහසුවක් අපිට ලියාගෙන යන්න. මේක තව ඡේද 4ක් ඉතුරු වෙනවා. අපි ඒ ඡේද 4 වෙන දවසක සාකච්ඡා කරනවා. අද දිනේට අපි පන්තිය સમાપ્ત කරනවා. කාට හරි කෙනෙකුට මේ සම්බන්ධ වෙන්න බැරි වුණා නම් මුලින් ඉඳන් රෙකෝඩින් එකක් දාලා තියෙනවා. ඒ රෙකෝඩින් එක දෙන්නම් ක්ලවුඩ් එකක් විදිහට දෙන්නම් මුලින්ම. පස්සේ YouTube දාලා දෙන්නම්. හරිද? එහෙනම් අද දිනේට අපි පන්තිය સમાપ્ત කරනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. අයබෝවන්. ඔයාලට පුළුවන් නම් මේකේ මේ ඉතුරු ඡේද ටික සාමාන්‍ය වෙලාවක ලියලා මට දැන් මෙහෙමයි දැන් අඟහරුවාදට පන්තිය තිනකොට අඟහරුවාදට ඡේද දාන්න එපා. ආරංශය දාන්න එපා. එතකොට බලගන්න මට වෙලාවක් නැති වෙනවා. මේ දවසක් විතර තියෙනකොට දැන් ඔන්න හෙට අනිද්දා දිහාට දැම්මම මට ඒක අඟහරුවාද වෙනකොට බලලා ලකුණු දාලා දෙන්න පුළුවන්. නැත්තම් අද හවස තියෙන පන්තියට ඒ වෙලාවේ දෙකට තුනට දැම්මට එහෙම බලා ගන්න වෙලාවක් නැති වෙනවා. ඒකට විවිධ කාරණා වල ඉන්නේ ඒක නිසා බලා ගන්න බැරි වෙනවා. සමහර අවස්ථාවල ලෙක්චර්ස් වල සමහර වෙලාවල් වලට. ඔව් කියන්නේ. කියන්න මොනවාරි ගැටලුවක් තියෙනවා කියන්නේ. සර් මේ අධ්‍යාපන පරිමාණ සේවා ලිමිටඩ් කවදා අධ්‍යාපන පරිමාණ සේවා ලිමිටඩ් එක කවදා විතර විද්දන්නේ නැහැ. ලිමිටඩ් එක දැන් මෙහිමයි දැන් පෙබරවාරි මාසෙට විභාග දාන්නේ නැහැ කියන එක තමයි ස්ථාවරයේ ඒ ලෙවල් අස්සට දාන්නේ නැහැ කියලා. එතකොට මාර්තු දක්වා යාවි කියන එක නෑ. ජනවාරි ටයිම් ටේබල් එක හම්බෙලා තියෙන්නේ. ජනවාරි අපිට වැදගත් වෙන විභාග වල තියෙන්නේ මේ කළමනාකරණ සේවා විතරයි 2019 කළමනාකරණ සේවා නිලධාරීන් පතාගෙන මේ කියන්නේ ලිපිකව තරඟ විභාග විතරයි දාලා තියෙන්නේ. අනික එකක්වත් අපිට වැදගත් ඒවා නැහැ. ලිමිටඩ් වගේක් දාලා තියෙනවා. අධ්‍යාපන ලිමිටඩ් යන්නේ. මේ සීමිත විභාගේ නෑ අධ්‍යාපන පරිපාලන සීමිත දාලා නැහැ. මොකද දැන් පෙබරවාරි මාසෙම උසස් පෙළ විභාග දාපුවාම ඒ අතරතුර මේක එදීමේ ගැටලු තියෙනවා කියලා කියනවා. විභාග කාර්ය මණ්ඩල එක දිගට යොදවන්න බෑ. ටීචර්ස්ලා ගොඩක් අය යොදවන්නේ. ඒක නිසා ඉරිදාවක් වෙනසුරාදාවක් දෙකක් ගන්න වෙනවා. වෙනසුරාදාත් ඒ ලෙවල් තියෙනවා. ඔයගේ ප්‍රශ්න ගන්නවම මතු කරමින් ඉන්නවා. මේක නිසා ඔය විභාග තුනක් තියෙනවා දැනට. එකක් ග්‍රාමීණධාරී තරඟ විභාගය, අනික එක සෞඛ්‍ය කළමනාකරණ විභාගය, අනික එක පොදු තරඟ විභාගය, අනික එක අධ්‍යාපන පරිපාලන සීමිත විභාග හතරක්. ওই විභාග හතරම එකම කාලෙක කියන්නේ සතියක් ඇර සතියක් ගැසට් කරපු විභාග ඔය. ඒ අනුව මේ ඕවා මාර්තු මාසෙට අවුරුද්දට පෙර පවත්වනවා කියලා තමයි දැනට කියන්නේ. මොකද බඳවාගෙන හරි සර්. ඒක තමයි දැනට දැනුම් දීලා තියෙන ප්‍රධාන කාරණාව. හරි.
එහෙනම් පන්ති අපි සමාප්ත කරමු. ඔයාලා මේක උත්තර ලියලා මට දාන්න කාල් වේලා ඇතුව දැම්මොත් බලන්න පුළුවන්. හරි. එහෙනම් සිල් දනා සුබ රාත්‍රියක්. අයිබෝන්.